තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු දහම් හමුවයි අප මේ ආරම්භ කරන්නේ. විවහාර වර්ෂයෙන් අද 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ 19 වෙනි බදද දවස උදෑසන 6 සිට 8 දක්වා ශ්‍රී ලංකා වේලාවෙන් අපි මේ සඳහා කාලය වෙන් කරගෙන තිබෙන්නේ. අපි මුණ ගැහෙන්නේ අන්තර්ජාලයේ ස්කයිප් මාධ්‍යයෙන්. වෙනදා වගේම මේ දහම් හමුවට අපේ ගිහි පැවිදි කල්යාණ මිත්‍ර පිරිස එකතු වී සිටිනවා. හැම දිනම අපි ඊටාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. පළමුවෙන් අපි මේ උතුම් දහම අප්‍රමාණ වෙහෙසක් දරා අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ සිහි කරගෙන නමස්කාර පාඨයේ තුන් වාරයක් කියලා බුද්ධ වන්දනා කරලා අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි අපේ කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි අදත් අපේ සුපුරුදු දහම් හමුව මේ කාල පරාසය තුල පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අපි මෙවැනි දහම් හමුවක් ධර්ම සාකච්ඡාවක් පවත්වන්නේ මන්ද කියන කාරණේ දැන් හැම දෙනාම දන්නවා. අපි හැම දෙනාම ආර්ය ප්‍රතිපදාවට යොමු වී සිටින පිරිසක්. අපි මේ නිවන් මගට පිළිපන් පිරිසක්. ඒකට කියනවා සෝතාපන්න කියලා. සෝත කියන්නේ නිවන් මගට පාවිච්චි කළ වචනේ. සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරේ අනුමත කළා. සෝත ආපන්න කියන්නේ පැමිණි නැත්තම් ඒ මග දැනගෙන මගට පිළිපන් මග අනුගමනය කරන කියන අදහස. එතකොට සෝත ආපන්න කියන්නේ මේ නිවන් මගට පිළිපන් ඒ නිවන් මගේ ඇතුළත් සීල සමාධි ප්‍රඥා පුරණ කියන අදහසයි. එතකොට ඒ අනුව අපි හැමදෙනාම සෝතාපන්න අය, නිවන් මගට පිළිපන් අය, නිවන් මගේ දක්වා ඇති ත්‍රිවිධ ශික්ෂා ඒ වගේම මාර්ගාංග 8 මේවා අනුගමනය කරමින් වඩමින් කෙලෙස් දුරු කිරීමේ ක්‍රියාවලියෙහි නිරතව සිටින, නියුක්තව සිටින, යෙදී සිටින පිරිසක් අපි. එවැනි පිරිසකටයි සෝතාපන්න කියන්නේ, එවැනි කෙනෙකුටයි සෝතාපන්න කියන්නේ. අපි හැමෝම සෝතාපන්න අය. මේ සෝතාපන්න භවයේ ඉදිරි පියවරයන් තිබෙනවා. ක්‍රමයෙන් ක්ලේශ ධර්ම දුරු කිරීමෙන් යම් යම් ඉහළ මට්ටම් වලට පත් වෙනවා. සෝතාපට්ටි ඵලය, ඒ වගේම සකදාගාමි ඵල, අනාගාමි ඵල, අරහත් ඵල වශයෙන් මග ඵල කියලා අපි ඒවට සාමාන්‍යයෙන් සම්ප්‍රදායිකව සඳහන් කරනවා. එහි අවසාන ඵලය අරහත් ඵලය වෙනවා. ඒ දක්වා මේ ගමන අපි නවතින්නේ නැහැ. මේ ගමන ඉදිරියට යනවා. ඒ ගමන යද්දී අපිට මෙහිලා අවශ්‍ය කුසලතා මොනවාද? ඒවා අපි වඩන්නේ කෙසේද? ආදී දැනුමක් එක් පැත්තකින් අවශ්‍ය වෙනවා. ඒ දැනුම අපි මූලික වශයෙන් මේවැනි දහම් හමුවකදී ධර්ම සාකච්ඡාවකදී අපි ඇති කර ගන්න. ඒ දැනුම අපි භාවිතයට ගන්නවා. භාවනා කියන්නේ ඒකයි. දැනුම භාවිතයට ගැනීමයි භාවනා කියන්නේ.
භාවනා කරපුවාම තමයි භාවිතයට ගත්තම තමයි තිබෙන අකුසල් ගෙවි යන්නේ අවශ්‍ය කුසල් වැඩෙන්නේ භාවනාවෙන්. ඉතින් අපි මේ භාවනාවට උපකාරක ධර්මයක් උපකාරක කටයුත්තක් විදිහටයි මේ ධම් සභාව ධර්ම සාකච්ඡාව මේ ධම්ම මණ්ඩපේ අපි පවත්වන්නේ. අදත් අපි මේ විදිහට මේ කාර්ය කරමු. අපි වෙන් කරගත්ත කාල පරාසය තුල මේ අපි දැන් සතිමත් බව වැඩිම කියන තේමාව තියාගෙන මහා සතිපට්ඨාන දේශනාව ගුරු උපදේශය හැටියට තියාගෙන එහි ඇතුළත් පිළිවෙලට එහි බුදු පියාණන් වහන්සේ දේශනා කර ඇති පිළිවෙලට මේ කමඨහන් එහෙම නැත්නම් කුසල් වැඩිීමේ ක්‍රමෝපායන් ඒවට තමයි කමඨහන් කියන්නේ. අකුසල් ගෙවා දැමීමේ හෝ කුසල් වැඩිීමේ ක්‍රමෝපායන්ට තමයි කමඨහන් කියලා කියන්නේ. ඉතින් දේශනාවේ ඇතුළත් වෙලා තියෙන පිළිවෙලට අපි තේරුම් ගනිමින් වඩමින් ඉදිරියට යාමක් මේ කරන්නේ. එතකොට මෙහි ආරම්භක මූලික කුසලතා තුන සාවධාන බව පාලියෙන් කියන්නේ සති කියලා. විමසුම් නුවණ පාලියෙන් කියන්නේ සම්පජානකාරී කියලා. ඒ වගේම අකුසලයේ ගෙවීමේ සහ කුසලයේ වැඩිීමේ උත්සාහය පාලියෙන් කියන්නේ ආතාපි කියලා. මේ කුසලතා තුන මූලික වශයෙන් වර්ධනය කරගත්ත ඊට අදාළ කමඨහන් තුනක් ඉදිරිපත් කළා. ආනාපාන සති, ඉරියාපත සති, සම්පජඤ්ඤ සති වශයෙන්. ඉතින් සම්පජඤ්ඤ සතියට එනකොට මේ කුසලතා තුන ඉන්ද්‍රිය ධර්ම හැටියට අප තුල වැඩෙනවා. සති ඉන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය කියන මට්ටමට ඇති වෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්මයේ තෙන්දලා අපි කිසියම් ආයාසයකින් හරවනවා මේ අකුසල් ගෙවීම සහ කුසල් වැඩිම පැත්තට. එතකොට තමයි ඒවා බල ධර්ම බවට පත් වෙන්නේ. කිසියම් ආකාරයක ආයාසාත්මක යෙදීමක් එතන තියෙනවා. ඒක බලහත්කාරකමක් නෙවෙයි, උත්සාහයෙන් කරන යෙදීමක්. මේ සතිය, මේ සම්පජඤ්ඤය, මේ ආතාපි ගුණය හෙවත් විරිය අපි අකුසලයේ ගෙවන පැත්තට සහ කුසලයේ වඩන පැත්තට යොදනවා. ඒක ටිකක් ආයාසයෙන් කළ යුතු එකක්. උනන්දුයෙන් උත්සාහයෙන් කළ යුතු එකක්. ඉතින් ඒක තමයි දැන් මේ කරගෙන යන්නේ බල වශයෙන් ක්‍රියාත්මක කිරීම. සාමාන්‍යයෙන් සිහිනුවන උපදවා ගත්තයින් පස්සේ ඉන්ද්‍රිය ධර්ම මට්ටමට වැඩුණම සිහිනුවන සහ වීරිය එතෙන් සිට සරල අනුස්සති කමඨහන් වැඩිම පිළිබඳවත් අපේ ධර්මයේ උගන්වලා තියෙනවා. නමුත් සතිපට්ඨාන දේශනාවේ එවැනි කමඨහන් ගන්නෙ නැතුව, ඒ කියන්නේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති වගේ කමඨහන් ගන්නෙ නැතුව කෙලින්ම විදර්ශනා කමඨහන් වලට යොමු වෙලා තියෙනවා. නාම රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ කිරීමේ පැත්තට මේ සිහිය, විමසුම් නුවණ සහ වීරිය යොදලා තියෙනවා. ඒ අනුව බුදු පියාණන් වහන්සේ පටිකූල මනසිකාර, ධාතු මනසිකාර, සීවතික මනසිකාර වශයෙන් රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ කිරීමේ පැත්තට ඍජුවම මේ කුසලතා තුන යෙදුවා. ඊට අදාළ කමඨහන් ඒකම දේශනා කරලා තියෙන කායානුපස්සනාවේ ඒක. ඊළඟට නාම ධර්ම පැත්තට සිහිනුවන වීර්ය යොදනවා. නාම ධර්ම වල යථා ස්වභාවය තේරුම් අරගෙන ඇලින්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව නාම ධර්මත් සමග පවතින. ඒ කියන්නේ අනිශ්චිත විහරණය සඳහා නාම ධර්ම වලටත් යොමු වෙලා තියෙන වේදනා, සංඥා, චේතනා, මානසිකාර වැනි නාම ධර්ම වලට. ඒකයි වේදනානුපස්සනා, චිත්තානුපස්සනා දෙකක් ඊළඟට ඉදිරිපත් උනේ. ඉතින් ඒ වයිදී ඒ කමඨහන් වලදී කරන්නේ විඳීම කියන මානසික ස්වභාවය. ඊළඟට චේතනා, සිතිවිලි කියලා අපි කියන චිත්ත අනුපස්සනාවේදී
අන්නේ නාම ධර්ම මනවින් අවබෝධ කරගෙන ඒ නාම ධර්ම වල යථා ස්වභාවය තේරුම් අරගෙන ඒ නාම ධර්ම වල ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඒ නාම ධර්ම වලට යට වෙන්නේ නැතුව අකුසල නාම ධර්ම වලට යට නොවි කුසලමය නාම ධර්ම භාවිත කරමින් ඉදිරියට යන්න අපි හුරු ওই විදිහට නාම ධර්ම රූප ධර්ම කෙරෙහි යථා ස්වභාවය ඒවයි යථා ස්වභාවය අවබෝධ කර ගැනීම කෙරෙහි සිහිය විමසුම් නොවන සහ වීරිය යෙදීමක් මේ සතිපට්ඨාන භාවනාවේදී කරනවා. ඊළඟට අවසාන අනුපස්සනාව හතරවෙනි අනුපස්සනාව වන ධම්මානුපස්සනාවට ආපුවම කුසල අකුසල පුණ්‍ය පාප කන්න සුඛ කියන මේ විභේදනය අතහැරලා දාලා හැම දෙයක්ම හේතුඵල ධර්මතා හැටියට ගැඹුරෙන් අවබෝධ කරගෙන ඒ එකකටවත් නිශ්චිත වෙන්නේ නැතුව අනිශ්චිත විහරණය අපි හුරු වෙනවා. අනිශ්චිත විහරණය කියන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඒ ධර්මතාවත් එක්ක පවතිනවා කියන එකයි. ඒක ටිකක් ගැඹුරු දෙයක්. එය ගැඹුරු අවබෝධයකින් සහ දැඩි පුහුණුවකින් පැමිණිය යුතු තැනක් අනිශ්චිත විහරණය කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට සියලු නාම රූප ධර්ම සමග අනිශ්චිත විහරණය පුහුණු වීමයි ධම්මානුපස්සනාවේදී කෙරෙන්නේ. එතකොට අපි ධම්මානුපස්සනාවටත් යොමු වෙලා තියෙනවා. එහි මූලික වශයෙන් පබ්බ පහක් ඇතුළත් වෙනවා. නීවරණ පබ්බ, කන්ද පබ්බ, ආයතන පබ්බ, උද්ධංග පබ්බ, සච්ච පබ්බ වශයෙන් මේ වන විට අපි එහි සච්ච පබ්බේටත් අපි ඇතුල් වෙලා තියෙනවා. ඉතින් අපි සච්ච පබ්බේ පහුගිය සාකච්ඡාවේදී අපි දුක්ඛ සත්‍ය කොටස මේ අවධානයට ගත්තා. එහි අපි නිමාවක් කළේ නැහැ ඇත්තටම. එහිදී අපි දුක්ඛ කියන වචනයට අවධානය යොමු කරා මතක ඇති. ඒ වචනේ නිරුක්තිය. අපි දන්නවා මේ ධර්මය අවබෝධ කර ගැනීමෙහිලා චතුපටි සම්බිධාවක් අපේ ධර්මයේ උගන්වනවා. ධර්ම අර්ථ නිරුක්ති පටිභාන කියලා. එතකොට මේ හතරෙන්ම තමයි මේ අවබෝධය කියන එක අපිට එන්නේ. ධර්මය කියන්නේ ධම්ම කියන්නේ ඒ කාරණේ නැත්තම් නාම ධර්මයේ හෝ රූප ධර්මයේ. අත්ත කියනකොට එහි ව්‍යවහාරාර්ථයයි ධර්මාර්ථයයි කියලා අංශ දෙක අවබෝධ කරගැනීම. සාමාන්‍යයෙන් තියෙන ඕනම දෙක විවහාරාර්ථයක්. ලෝක විවහාරය කියලා අපි ඒකට කියනවා. සාමාන්‍ය අය දන්න පැත්ත කියලා අපි ඒකට සරලව කියනවා. එතකොට වෝහාරාර්ථේ විවහාරාර්ථයක ඊළඟට ඒකේ තියෙනවා ධර්මාර්ථයක්. මෙන්න මේ දෙකම අවබෝධ කර ගැනීම, මේ දෙකම දන්නා බව තමයි ධම්ම කියුවේ. එතකොට ධම්ම අත්ත කියුවේ. විවහාරාර්ථයයි ධර්මාර්ථයයි කියන අර්ථ දෙකම නිකම් පටලවා ගන්න නැතුව දෙක වෙන්ව මනවින් දන්නා බව අත්ත. ඊළඟට නිරුක්ති කියන්නේ භාෂාවට. අපිට මේ විවහාරාර්ථය වුණත් ධර්මාර්ථය වුණත් ඉදිරිපත් කරන්න වෙන්නේ කිසියම් භාෂා මාධ්‍යයකින්. භාෂාවට තමයි මෙතන නිරුක්ති කියන්නේ. ඒතර අපි නිරුක්තියත් හරියට දැනගන්න ඕන. සමහර අය නිරුක්තියේදී වරද්ද ගන්න. ඉතින් ඔය කියන ටික දැනගත්තත් මදි. වැටහිලා තියෙන්න ඕන. වැටහීමටයි පටිභාන කියන්නේ. තමා වශයෙන් තමන්ට මේවා තමා තුළින්
ධර්ම කරුණ වශයෙන් අර්ථයේ වශයෙන් භාෂාත්මකව ගිහිල්ලා අත්දැකීමට හසු වෙලා තියෙන්න ඕනේ. ඒ අත්දැකීමට හසු වෙලා තිබෙන ස්වરૂපය තමයි පටිභාන කියන්නේ. එතකොට ධම්ම අත්ථ නිරුක්ති පටිභාන. සාමාන්‍යයෙන් නම් අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියලා තමයි වචන හතරේ ඉදිරිය තියෙන්නේ. මේ වචන පෙළ ගැස්ම ප්‍රශ්නයක් නෑ. නමුත් මේකේ පිළිවෙල ගත්තොත් මුලට එන්නේ ධම්ම. අර්ථ නෙවෙයි. ධම්ම කියන්නේ නිතරම දැන් අපි දන්නවා ධම්මානුපස්සනාවට ඇවිල්ලා ඉන්න නිසා ධම්ම කියන්නේ කාරණේ. නැත්තම් නාම ධර්මය හෝ රූප ධර්ම. කුසල ධර්මය, අකුසල ධර්මය ඔය අපි ධම්ම වල ප්‍රභේද දන්නවනේ. ඒ ධම්මේ තමයි කාරණේ තමයි ධම්ම කියන්නේ. අත්ථ කියන්නේ ඒකේ විවහාරාර්ථයයි ධර්මාර්ථයයි කියන දෙක. නිරුක්තිය කියන්නේ ඊට අදාළ භාෂා ප්‍රයෝගය. ඕනෑම කරුණක් අපි මිනිස්සු හැටියට භාෂා ප්‍රයෝගයකින් තමයි තෝරගන්නේ, ලියන්නේ, කියන්නේ, අර්ථකථනය කරන්නේ, පැහැදිලි කරන්නේ. ඒ ඔක්කොටම අපි යොදන්නේ භාෂා ප්‍රයෝග. භාෂා ප්‍රයෝගයට තමයි නිරුක්ති කියලා කියන්නේ. එතකොට ඔය තුනම හරහා පුද්ගලයාට මේ විවහාර කරුණයි, විවහාරාර්ථයයි, ධර්මාර්ථයයි මනාකොට අවබෝධ වෙලා තියෙන්න ඕන, ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්න. ඒ ප්‍රත්‍යක්ෂයයි අවබෝධයයි පටිභාන කියන්නේ. වැටහෙන නුවණ කියලා අපි සාමාන්‍යයෙන් ඒක සිංහලෙන් කියනවා. එතකොට මේ මම කියන්න ගියේ දුක්ඛ කියන වචනේ නිරුක්තිය අපි පහුගිය සාකච්ඡාවේදී ඉදිරිපත් කළා. ක කියන්නේ කම ධාතුවෙන් නැත්තම් දරා සිටීම් අර්ථය දෙන කමති කියන කම ධාතුවෙන් සකස් වුණු කම ධාතුවේ මූල අවස්ථාව ධාතු මූලය නැත්නම් මූලය. එතකොට දරා සිටිනවා, ඉවසා සිටිනවා වගේ අර්ථයක් කමති කියන වචනයෙන්. දු කියන උපසර්ග පදයේ මුලින් යෙදුනම දුෂ්කරාර්ථයයි එතනින් මතු කරන්නේ. එතකොට අමාරුවෙන් නමුත් දරා සිටිනවා කියන, අමාරුවෙන් නමුත් යෙදී සිටිනවා කියන අර්ථය තමයි දුක්ඛ කියන වචනේ තියෙන්නේ. ඒ සමහර විට කායික වෙන්න පුළුවන්, මානසික වෙන්න පුළුවන්. ඒක නිසා ධම්මදින්නා තේරින් වහන්සේ චූල වේදල්ල දේශනාවේදී දෙකට කඩලා පෙන්නනවා. යංකෝ කායිකං වා අසාතං වේදිතං. කායික හෝ කායික වේවා කිසියම් අමාරුවෙන් දරා සිටින තත්වයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යංකෝ මානසිකං වා චේතසිකං වා අසාතං වේදිතං කියලා ඒක දෙකට කඩලා පෙන්නනවා. බුදු පියාණන් වහන්සේත් අපි දැක්ක මෙතන මේ දේශනාවේදීම දුක්ඛං දෝමනස්සං කියලා ඒ යෙදුම අනුව තමයි ධම්මදින්නා තේරින් වහන්සේ මේ කාරණේ දේශනා කරන්නේ. යංකෝ භික්ඛවේ කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චති භික්ඛවේ දුක්ඛං කියලා. කායික පැත්තේ දුෂ්කරතා නමුත් දරා සිටිනවා. ඊළඟට යංකෝ භික්ඛවේ චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චති භික්ඛවේ දෝමනස්සං කියලා. මානසික පැත්තෙනොත් අපහසු නමුත් යම් දේ දරා සිටින ගතියක් තියෙනවා. මේ කායික වේවා මානසික වේවා අමාරුවෙන් දරා සිටින ස්වභාවයේ දුක්ඛ කියලා කියනවා. දුක්ඛ මේ වචන දෙක එකතු වෙනකොට තමයි මැදට උච්චාරණ පහසුව සඳහා සුඛෝච්චාරණය සඳහා අල්කයන්ක් එනවා. එතකොට දුක්ඛ වෙනවා. අපි ඔය වගේ නිරුක්ති දැනගෙන ඉඳීමත් වැදගත් වෙනවා. එතකොට දැන් ඔය දුක්ඛ පිළිබඳ අපිට පටිභානයක් තියෙනවා. පටිභානයක් කියන්නේ අපිට අත්දැකීමක් තියෙනවා, වැටහෙන නුවණක් තියෙනවා. අපිට ওই දුක්ඛය විවිධ පර්යාය වලින් ඕනම කෙනෙකුට භාෂා මාධ්‍යයෙන් පෙන්වලා දෙන්න පුළුවන්. මෙන්න කායික
දුක්ඛ කියන්නේ මෙන්න මේවා. මානසික දුක් කියන්නේ මෙන්න මේවා. අපි අමාරුවෙන් දරාගෙන ඉන්න මානසික තත්වයන් මෙන්න මේවා. අපි අමාරුවෙන් නමුත් දරා සිටින කායික තත්වයන් මෙන්න මේවා කියලා අපිට ඕනෑ තරම් මේවා පැහැදිලි කරලා දෙන්න, තේරුම් කරලා දෙන්න පුළුවන්. ඒක තමයි පටිභාන කියන්නේ. පටිභාන පටිසම්පදාව හිතන්නේපා මේවා මේ රහතන් වහන්සේලාට විතරක් ඇති වෙන ඒවා කියලා. මේවා රහත් නොරහත් අදාළත්වයක් නැහැ. චතුපටි සම්පදාව කියන එක ඕනෑම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. ඒක රහත් වෙන්නම ඕනේ නැහැ. එතකොට දුක්ඛ පිළිබඳ දුක්ඛ ධම්මය, ඒ ධර්මතාවය දැන් අපි දන්නවා. එහි අර්ථය දන්නවා. ව්‍යවහාරාර්ථයයි ධර්මාර්ථයයි කියන එක. ව්‍යවහාරාර්ථය ඉතින් අසුතව පුතුජනලගේ සාමාන්‍ය අය මේ දුක්ඛ කියන එක ගැන කතා කරන විදිහ අපි දන්නවා. හැබැයි එහි ධර්මාර්ථය ඊට වැඩිය ගැඹුරුයි බවක් දැන් තේරෙනවා. එය ධර්මාර්ථයට එනකොට එය මේ ධර්මතාවක් විදිහට දකිනවා. දැන් විවාහාරාර්ථයේදී නම් දුක කියන්නේ නැති කරන්න ඕන එකක් කියලානේ කියන්නේ. දුක නැති කරන්න ඕන කියලා කියන්නේ ධර්මයේ පැත්තෙන් කියන කතාවක් නෙවෙයි. ඒක නිකන් අසුතව පුතුජනලා කියන කතාව. දුක නැති කරන්න ඕන කියලා. ඉතින් දුක කියලා කියන්නේ ඒගොල්ලෝ එක එක විදිහේ යම් යම් සිද්ධිවලට කරදරකාරී සිද්ධි අරවා මේවට ඉතින් දුක කියන. හැබැයි බුදුරජාණන් වහන්සේත් ඒවා මේ දරා සිටීමට අපහසු බැවින් එවැනි දේවල් දුක්ඛ කියලා විවහාරාර්ථයෙන් ඉදිරිපත් කළා තියෙනවා. නමුත් ධර්මාර්ථයට ගියාම දුක කියන්නේ ඊට වැඩිය ගැඹුරු කාරණයක් කියලා අපිට තේරෙනවා. ඒක හේතුඵල ධර්මතාවයක්. මේ කවුරුවත් කරන වැරැද්දක්වත් කවුරුවත් අපිට හදලා දෙන එකක්වත් එහෙම නෙමෙයි. දැන් අපි උදාහරණයක් හැටියට මේ දුක පිළිබඳව කතා කරන වෙනත් සූත්‍රයකට ගිහිල්ලා බැලුවොත් මේ දැන් අචේල කස්සප වගේ සූත්‍රයක්කට අවධානය යොමු කළොත් ඉතින් එතෙන්දී බුදු පියාණන් වහන්සේ මේ කස්සපට ඉතින් කියනවා මේ කස්සප අහනවා මේ දුක මේ කායික වශයෙන් අපි මානසික වශයෙන් මේ ඇති වෙන මේ දුක්ඛ తত্ত্বය මේ කවුද මේක කවුද ඇති කරන්නේ ආදී වශයෙන් මේ අචේල කස්සප කියලා කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ඉතින් මේ එයා අහන්නේ කින්නකෝ භෝගෝතම සයංකතං දුක්ඛං. බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡාවකට එන මේ තැනැත්තේ මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ මේ ඔයයන්ට බලන්න පුළුවන් සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ නිදාන සංයුත්තේ ආහාර වර්ගයට ඇතුළත් සූත්‍රය අචේල කස්සප. ඉතින් මේ දුක පිළිබඳ සංවාදයක් බුදුරජාණන් වහන්සේ සහ අචේල කස්සප අතර ඇති වෙනවා. ඉතින් අහනවා මේ ගෞතමයන් වහන්සේ මොකද කියන්නේ? ඔබ වහන්සේගේ අදහස මොකද්ද මේ සයංකතං දුක්ඛං? මේ දුක මේ අපිම කරගන්න එකක්ද? අපි සයංකත කියන්නේ තමන්ම කරගන්නවයි කියන අදහස. ඉතිපුට්ටෝ සමානෝ මාහේවං කස්සපා කියලා බුදුරජාණන් වහන්සේ ඔහොම අහපුවාම මේ මායවං කස්සපෝති භගවා අවෝච බුදුහාමුදුරුවෝ කිව්වා කස්සප එහෙම කියන්න එපා. දුක තමන්ම කරගන්නවයි කියලා කියන්න එපා. ඉතින් ඊළඟට කස්සපහනෝ තේනහි භෝගෝතම මේ පරංකතං දුක්ඛං. එහෙනම් මේ කිම්පන භෝගෝතම පරංකතං දුක්ඛං. එහෙමනම් ඔබ වහන්සේ කියන්නේ මේක වෙන කවුරු හරි කරලා අපිට දෙන එකක්ද කියලා.
ඉතින්දි බුදුරජාණන් වහන්සේ මායවං කස්සපාති භගවා ඕච බුදුහාමුදුරුවෝ එහෙම කියන්නත් එපා කියලා. ඊළඟට අහන කින්නකෝ භෝගෝතම සයංකතංච පරංකතංච දුක්ඛන්ති. එහෙනම් මේ දෙකේම මිශ්‍රණයක්ද? කොටහක් අපි කරගන්නවා කොටහක් අනුන් කරලා දෙනවද? ඔය සාමාන්‍යයෙන් අන්න අර දුකේ අර මතු පිට අර්ථේ මේ කියවන්නේ කස්සප. ඔය සාමාන්‍ය අසුතව පුදුජනලගේ දැක්ම මේ කියවන්නේ. දැන් මම මේ උත්සාහ කරන්නේ දුකේ අර පටිසම්භිදාවේ දෙවෙනි කාරණේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ කියන්නේ අර්ථය. අර්ථයේ තියෙන විවහාරාර්ථයයි ධර්මාර්ථයයි කියලා. දැන් ඔය කස්සප කියවන්නේ විවහාරාර්ථය. අසුතව පුදුජන කෙනෙක් කියවන කියවිල්ල මේ කියවන්නේ. මේ අසුතව පුදුජනලා එහෙම තමයි කියන්නේ මේ දුක මම්ම තමයි කරගන්නේ කියලා එක්ක තමන්ගේ පිට දා ගන්නවා. එහෙම නැත්නම් වෙන කාගේ හරි පිටින් දානවා මට මේ දුක දෙන්නේ අහවලා තමයි කියලා. ඉතින් මේ දැක්මෙන් මේ අහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ හැම කාරණයකටම කියන මායවන් එහෙම කියන්න එපා කියලා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ හැටියට අහන කිම්පන භෝගෝතම අසයංකාරං අපරංකාරං අදිච්ච සමුප්පන්නං දුක්ඛන්ති කියලා. එහෙමනම් ඔබ වහන්සේ කියන්නේ මේක මේ එහෙම කිසිම හේතුවක් පෙන්වන්න බැරිව ඉබේ ඇති වෙන එකක්ද ඉබේ වෙන එකක්ද කියලා අහනවා. ඒකටත් බුදුරජාණන් වහන්සේ කියන මායවං කස්සප එහෙම කියන්න එපා කියලා. ඊට පස්සේ කස්සප අහන කින්නකෝ භෝගෝතම නත්ති දුක්ඛන්ති. එහෙමනම් ඔබ වහන්සේ කියන්නේ දුක කියලා එකක් නැහැයිද? එතෙන්දී බුදුරජාණන් වහන්සේ නකෝ කස්සප නත්ති දුක්ඛං අත්තිකෝ කස්සප දුක්ඛන්ති. ඇයි නැත්තේ දුක කියලා එකක් තියෙනවා. නැහැ කියලා කියන්නේ පා කියලා එහෙමත් උත්තර දෙනවා. එතකොට මේක ටිකක් බැලුව බැලමට මේ ගැටලුකාරී වගේ සාකච්ඡාවක්. ඉතින් ඔහොම ඔය උත්තර පහ දුන්නම බුදුරජාණන් වහන්සේගෙන් කස්සපහන තේනහි භවං ගෝතම දුක්ඛං නජානාති. නපස්සති. එහෙනම් තමුන්නාන්සේට දුක කියලා එකක් නැද්ද? එහෙම එකක් පේන්නේ නැද්ද කියලා අහනවා. නක්වාහං කස්සප දුක්ඛං නජානාමි නපස්සාමි. ජානාමිකවාහං කස්සප දුක්ඛං පස්සාමිකවාහං. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට දුක තියෙනවා. දුක කියලා එකක් තියෙනවා මම ඒක දන්නවා මට තියෙනවා. ඒක නැත්තේ නෑ. ඉතින් ඊට පස්සේ අහන කස්සප අහන මේ ඔබ වහන්සේගේ උත්තර මට තේරෙන්නේ. මොකද්ද මේ කියන්නේ මම දැන් මේක සයංකතන්ද කියලා ඇහුවා ඒකටත් එහෙම කියන්න එපා කියනවා පරංකතන්ද කියලා ඇහුවා එහෙම කියන්නත් එපා කියනවා. එන සයංකත පරංකත දෙකමද කියලා අහුවම එහෙමත් කියන්න එපා කියලා කියනවා. මේක මම කරනවා අනුන් කරනවා කියන දෙකම නැතුව මේ ඉබේ මොකක් හරි දෙයකින් දෙවියන්ගේ කැමැත්තෙන් හරි මොකක් හරි දැන් සමහරු කියන්නේ එහෙමනේ මමත් නෙවෙයි අනුනුත් නෙවෙයි මේක දෙවියන්ගේ කැමැත්ත කියලා. එක එක විදිහට එහෙමත් නැහැ එපා කියනවා. ඊට පස්සේ දුක කියලා එකක් නැද්ද කියලා ඇහුවම මොකද නැත්තේ තියෙනවයි කියලා කියනවා. දුක ගැන දන්නේ නැද්ද? එහෙම එකක් ඔබ වහන්සේ තුලින් දකින්නේ නැද්ද කියලා ඇහුවම මොකද නැත්තේ එහෙම එකක් තියලා මම මා තුලින් දුක දකිනවා කියලාත් කියනවා. මේ කියන ඒවා ඔබ වහන්සේගේ උත්තර මට තේරෙන්නේ නැහැ කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කරන ඊටාම් වැදගත් මේ අචීල කස්සප දේශනාව. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ නෑ කස්සප එහෙම නෙවෙයි. දුක කියන එක පටිච්ච සමුප්පන්නයි. හේතුඵලයක්. කිසියම් හේතු ඇතිකල්හි පවතින දෙයක්. හිමස්මින් සති දම් හෝති කියන සිද්ධාන්තයනේ හේතුඵල ධර්මයේ තියෙන්නේ. කියනවා දුක කියන එක හේතු ඇතිකල්හි පවතින එක. අර කායික වශයෙන් අපහසුයෙන් දරා සිටින ගතිය හෝ මානසිකව අපහසුයෙන් දරා සිටින ගතිය හේතු ඇතිකල්හි පවතින දෙයක්. මොකද්ද ප්‍රධාන හේතුව වෙන්නේ? කයක් සහ මනසක් පැවතීම. කය ඇතිකල්හි කායික දුක් ඇත. මනස ඇතිකල්හි මානසික දුක් ඇත. ඕවා තමයි මේවයි ධර්මාර්ථ. ගැඹුරු අර්ථ. දැන් ওই වගේ ඒවා ආසුතව පුදුජන්ල එක ටිකක් කතා කරන්න බෑ. දුකට හේතුව කයක් තිබීම කියලා කිව්වොත් මොන පිස්සුද මේ දුකට හේතුව කයක් තිබීම නෙවෙයි මේ වෙන දේවල් කියයි බාහිර දේවල්. හවල් එක මේ රටේ ආර්ථික ප්‍රශ්න දේශපාලඥයන්ගේ ප්‍රශ්න
අර ලෙඩේ මේ ලෙඩේ ඔය නොඑක් දේවල් කියයි. ඒක තමයි ඉතින් සාමාන්‍යයෙන් අසුතවා පුදුජන දැක්ම. ඒ දැක්මෙන් ගියොත් දුක පිරිසිඳ දැන ගැනීමක් නෑ එතන. මොකද බුදුරජාණන් වහන්සේ ධම්සක් පැවතුම් දේශනාවේදී අපිට දේශනා කරලා තියෙන්නේ දුක්ඛම් පරිඤ්ඤය. දුක කියන්නේ ඔය කායික වශයෙන් මානසික වශයෙන් අපහසුයෙන් දරා සිටින ස්වභාවය කියන්නේ දුරු කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක පිරිසිඳ දත යුත්තක්. මොකද දුරු කරන්න බැරි මේ කයයි මනසයි දෙක තියෙනකන් කායික දුක්ඛ සහ මානසික දුක්ඛ පවතින. ඒකයි බුදුරජාණන් වහන්සේත් කිව්වේ ජානාමි පස්සාමි කියලා. දැන් මේ පස්සාමි කියන්නේ මොකද්ද? මේ දුක තමා තුළින් දකිනවා කියන එක. තමා තුළින් දකින. එයයි තමන්ට කයක් සහ මනසක් තියෙන. ඒ ස්වභාවය. ඉතින් කය මනස ඇතිතා ඉමස්මින් සති. ඉදං හෝති. මේක තියෙන. මේ ඇති කාලේ මේ පවතී. දැන් අපි මේ ධම්මානුපස්සනාවට ඇවිල්ලා තියෙන. ටිකක් මේවා ගැඹුරින් ධර්මතා හැටියට අවබෝධ කරගන්න ඕන. මේක එක්කෙනා අර ප්‍රශ්නේ නිසායි මේ දුක, මේ ප්‍රශ්නේ නිසායි මේ දුක. නේ ආර්ථික හේනිය නිසා, ආර්ථික අවපාතය නිසා, ලෝක බැංකුව නිසා, කොරෝනා නිසා එක එක ඒවානේ කියන්නේ. ඒවා ඉතින් මතු පිට කාරණා. ඒවා ඉතින් එහෙම කියත හැකි ඉතින්. ඒවා ඉතින් බාහිර කාරණා. නමුත් අපේ දහමට ගැඹුරින් ගියාම ඒවා නෙමෙයි මේ කාරණා. ඒ ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වන්නේ පටිච්ච සමුප්පන්නයක් හැටියටයි දුක. ඉතින් එතෙන්දී අර අවිජ්ජා පත්‍ය කියන ආකාරයට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන උභවන්ති අනුපගම්ම වජ්ජේන තථාගතෝ ධම්මං දේශේති. දුක පිළිබඳ තථාගතයන් වහන්සේ අන්තවලට වැටෙන්නේ නැහැ. නැතුව මැද මාවතෙහි මේ දුක කියන එක දුෂ්කරතාවයේ කායික දුෂ්කරතාවය සහ මානසික දුෂ්කරතාවය කියන එක පැහැදිලි කරනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති ආදී වශයෙන් අචේල කස්සපට මේ කාරණේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් එතෙන්දී මේ අපිට වැදගත් වෙන්නේ මේ සූත්‍රයේ විදියට. ඉතින් අපිට පේනවා මේක ධර්මතාවයක්. හේතුඵල ධර්මතාවයක්. ඉතින් මේ නමුත් සාමාන්‍ය දැක්මෙන් බැලුවොත් ඒගොල්ලෝ කියන්නේ මේ ජාතිය ජරාව මරණය ශෝකේ පරිදේවේ දුක්ඛේ දෝමනස්සේ උපායාසේ අප්පිය සංපයෝගේ පිය විප්පයෝගේ ඉච්ඡාලාභය මේ වගේ කාරණා තමයි දුකට හේතු වශයෙන් ඉතින් දුක කියලා පෙන්වන්නේ මේවා. සාමාන්‍යයෙන් අසුතව පුතුජන දුක කියලා පෙන්වන්නේ මේවා. නමුත් මේවා ධර්මතා. ජාති ධම්මෝ, ජරා ධම්මෝ, ව්‍යාධි ධම්මෝ, මරණ ධම්මෝ, ශෝක ධම්මෝ, පරිදේව ධම්මෝ, දුක්ඛ ධම්මෝ, දෝමනස්ස ධම්මෝ, උපායාස ධම්මෝ, පිය විප්පයෝග ධම්මෝ, අප්පිය සංපයෝග ධම්මෝ, ඉච්ඡාලාභ ධම්මෝ කියලා මේවා ඇත්තටම ධර්මතා. හේතුඵල. ඉතින් එහෙමනේ. දැන් ජාති කියන්නේ හට ගැනීමනේ. අපි සාමාන්‍යයෙන් ඔබට ඉපදීම කියන අර්ථය දෙනවා මේ පුද්ගලයෙක් නැත්නම් සත්වයේගේ පැත්තෙන් ගත්තම ඉපදීම කියන අර්ථය දෙනවා. ජාති කියන්නේ හට ගැනීම කියන එක. ඒතකොට හට ගැනීමට අදාළ දේ ඇති කල්ලි හට ගනි. ඒකනේ ධර්මතාවය. ඉතින් ඒ හට ගැනීම අපි දුකක් කියලා ගන්නේ ඒ හටගත්තම ඒකේ දුෂ්කරතාවයකුත් තියෙන්න පුළුවන්. නමුත් මේක හට ගැනීමම දුක කියලා ගත්තොත් ඒක අවිද්‍යාව. එහෙම නෙමෙයි. හට ගැනීමට අවශ්‍ය හේතු ඇති කල්ලි හටගනි. හටගත්තම යම්කිසි දුෂ්කරතාවයක් තියෙන්න පුළුවන්. ඒක ධර්මතාවයක් නේ එතකොට.
ඒක අපි හදපු එකක් නෙවෙයිනේ. අපි ඒකට යට වෙන්න ඕනේ නැහැනේ. ඒක මම කියලා මගේ කරගන්න අවශ්‍යතාවයක් නැහැනේ. මේක ධර්මතාවයක් විදිහට දකින්නවා. දුෂ්කරතාව මූලික වශයෙන් ඇති වෙන්නේ මේ කය මනස නිසා. කය මනස දෙක හට ගැනීමට, කයක් මනසක් හට ගැනීමට හේතු ඇති කල්ලි කයක් මනසක් හටගනී. මේ කයක් මනසක් හට ගැනීමටයි ජාති කියන්නේ. ඒකයි. කයක් මනසක් හටගත්තම ජරාවටපත් වෙනවා. ඒ දෙකම හටගත්ත වෙලාව ඉඳලා ජරාවටපත් වෙනවා. දි รา යනවා. ඉතින් ඒකත් හේතු ඇති කල්ලි දි รา පත් වෙයි. එහෙමනේ. ීමස්මින් සති ඉදං හෝති. ඉතින් මේක ධර්මතාවයක්. හැබැයි ඉතින් ඒක ටිකක් දි รา පත් වීම අර ඒකේ තියෙන්න පුළුවන් දුක්ඛ ගතියක්. අමාරුවෙන් නමුත් දරා සිටින ගතියක් තියෙන්න පුළුවන්. ඒකත් ධර්මතාවයක්. ඒ දුක්ඛ ගතිය ධර්මතාවයක්. දි รา පත් වෙනකොට මතුවෙන එකක් නේ. හැදිරෙනකොට ඉතින් පෙනීම අඩු වෙනවා කියලා අපි කියන්නේ. ඉතින් එතකොට අමාරු තත්ත්වයක් තමයි. පෙනී තිබුණ අවස්ථාවයි නොපෙනී යන අවස්ථාවයි ගත්තම අමාරු තත්ත්වයක්. ව්‍යාධි එහෙමනේ. නිරෝගීව ඉන්න අවස්ථාවයි රෝගී ඉන්න අවස්ථාවයි දෙක සංසන්දනය කරපුවම රෝගී අවස්ථාව දුෂ්කරයි. එහෙමයි ස්වභාවය. ඉතින් නමුත් ඒක ධර්මතාවය. හේතුඵල ධමයක් නේ. ඉතින් ওই විදිහට මේ අපිට තේරෙන්න ඕන මේකේ අත්පටිසම්භිදාව. මේකේ මතු පිට අර්ථය විවාහාරාර්ථයයි අසුතව පුතුජනල භාවිතා කරන දේ මේ ආර්යයන් මේකේ ධර්මාර්ථය ආර්ය විනය තමයි මේ ධර්මාර්ථයක් කියලා එකක් මතු කරන්නේ. මේ දෙකම දන්නවා නම් තමයි අත්පටිසම්භිදාව කියලා කියන්නේ. ඉතින් අපි දැන් මේ උත්සාහ කරන්නේ නිරුක්තියත් සම්බන්ධ කරගෙන, කියන්නේ භාෂා ප්‍රයෝග උපකාරී කරගෙන මේක තේරුම් කරගන්න. අනිත් පැත්තෙන් අපි මේක තමා තුලින් දැක්කොත් පටිභානේ තියෙනවා. එතකම් පටිභානේ ඉන්නේ නැහැ. මුල් පටිසම්භිදා තුන එන්න පුළුවන් කෙනෙකුට තමා තුලින් දැක්කොත් තමයි පටිභානේ. එතකොට දැන් අර අචේල කස්සපක සහ බුදුරජාණන් වහන්සේගේ සාකච්ඡාව තුළ අචේල කස්සපට මේන් එතෙන් මේවා තිබුණා. ඒ කියන්නේ ධම්ම එයා දැක්කනේ. දුක්ඛ කියන ධර්මතාවය එයා දැක්ක නිසායි දුක ගැන ඇහුවා. හැබැයි අත්ත ගැන කතා කරනකොට එයා ධර්මාර්ථය දැක්කේ නැහැ, විවහාරාර්ථය විතරයි දැක්කේ. එතනින් අචේල කස්සප නතර වෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ ධර්මතාවක් දැක්ක, ධර්මාර්ථයත් ධර්මතාවක් දැක්කා. ඒ වගේම එහි අර්ථය අචේල කස්සප දකින විදිහට දැක්කා. නමුත් ඒකේ ධර්මාර්ථයක් දැක්කා. විවහාරාර්ථයයි ධර්මාර්ථයයි දෙකම දැක්කා. ඊළඟට අචේල කස්සප නිරුක්තිය අල්ලන්න බෑ අචේල කස්සපට. ඒකයි බුදුහාමුදුරුවෝ කියපු එක මට තේරෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ බුදුරජාණන් වහන්සේ හැම එකටම මායවං කස්සප කිව්වනේ. එහෙම කියන්න එපා කිව්වා. ඊට පස්සේ සමහර ප්‍රශ්න වලට කිව්වා ඒ නැත්තේ තියෙනවා. එහෙනම් දන්නේ නැත්තේ ඇයි මොකද නැත්තේ දන්නවා. දැන් මේ බුදුවරුන්ගේ නිරුක්තිය නැත්තම් භාෂා ප්‍රයෝගය, භාෂා විවහාරය සාමාන්‍ය කෙනෙකුට ග්‍රහණය කරන්න අමාරුයි. ඉතින් කොහොම නමුත් යාට නිරුක්ති පටිසම්භිදාව තිබ්බේ නැහැ. බුදුරජාණන් වහන්සේට ඒක තිබුණා. ඒ වගේම පටිභාණය අචේල කස්සපට තිබ්බේ නැහැ. යා මේක අර විදිහට අර ධර්මයට අනුව තමා තුළින් දැකලා දුක ධර්මතාවයක් විදිහට අවබෝධ කරගෙන හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේ දුක්ඛය ධර්මතාවයක් විදිහට හාත්පසින් අවබෝධ කරගෙන හිටියා. පටිභාණය තිබ්බා. හැබැයි අචේල කස්සපත් අන්තිමට ওই හතරටම ආවා. එයා බුදුරජාණන් වහන්සේගේ නිරුක්තිය තේරුම් ගත්තා. මොකද්ද මේ භාෂා ප්‍රයෝගයෙන් කියන්නේ කියලා. ඊළඟට ධර්මාර්ථය තමා තුළින් දැක්කා. ඒක තමයි පටිභාණය.
දෙතින්ට ඉන්න පුළුවන් වුණා. බුදුජානක වහන්සේ ඉඳපු තැනට අචල කස්සපත් ආවා. ඉතින් අපිටත් එතෙන්ට තමයි මේ ඉන්න අවශ්‍ය කරන්නේ. අපි මේ උත්සාහ කරන්නේ ඒක. මම මේ උත්සාහ කරන්නේ නිරුක්තියෙන් නැත්නම් භාෂා ප්‍රයෝගය මේ භාවිතා කරන්නේ ධර්ම මේ සාකච්ඡාවක. ඒත් ওই විදිහට අපි සත්‍ය පබ්බේ දුක්ඛ සත්‍යේ සෑහෙන කරුණු ප්‍රමාණයක් අපි සාකච්ඡා කරගෙන ඇවිදින් අපි නතර වුණා. පෞද්ගලික සාකච්ඡාවේදී ඔබට මතකයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන කොටස අපි කතා කළේ නැහැ. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං දක්වා අපි කතා කළා. ඒවා ස්වභාවික සංසිද්ධි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පිය විප්පයෝග අප්පිය සංපයෝග ඉච්ඡාලාභ කියන ඒවා කාගේවත් වැරදි අඩුපාඩුකම් දෝෂ කවුරුවත් අපිට කරන ඒවා අනුන් කරලා පටවන ඒවා එහෙම නෙමෙයි. හේතුඵල ධර්මතාව විදියට අපි අවබෝධ කරගත්තා. අවබෝධ කරගත්තම මොකද්ද අපි තුල ඇති වෙන කුසලතාවය? මේ ධර්මතා හමුවේ නොඇලී නොගැටී නොමුලාව ඉන්න පුළුවන්. ඒකටයි කියන්නේ අනිශ්චිතෝච්ච විහෙරති නච කිංචි උපාදීයති කිව්වේ ඒකයි. එහෙම වෙන්න පුළුවන්. ඊළඟට අපි මේ කතා කරපු ඊළඟ කාරණේ අන්තිම බුදුජානක වහන්සේ දේශනා කරපු දේ බලමු. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන කාරණේටත් මතක් අවධානය යොමු කරමු. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ කතමේච බික්කවේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ සේයතිදං රූප උපාදානස්කන්ධෝ වේදනා උපාදානස්කන්ධෝ සංඤ්ඤා උපාදානස්කන්ධෝ සංඛාර උපාදානස්කන්ධෝ විඥාන උපාදානස්කන්ධෝ ඉමේ උච්ඡන්ති බික්කවේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ ඉදං උච්චති බික්කවේ දුක්ඛං අරිය සත්‍යං කියලා දුක්ඛාරිය සත්‍ය පැහැදිලි කිරීම එතකින් නතර කරන. නමුත් මේක නම් බොහොම සංක්ෂිප්තව සංකිට්ඨේන කියලාමනේ කියන්නේ. හකුලවල කියන්නේ. ඉතින් හකුලවල කියපු එක අපි ටිකක් දිගහැර ගන්න වෙනවා. අපි මේ පංචස්කන්ධ කන්ද කොටසෙදී අපි මේක හුඟක්ම සාකච්ඡා කරලා තියෙන නිසා මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මේ පංචස්කන්ධ පිළිබඳ මූලික වැටහීම තියෙනවා. නමුත් මම මෙහිලා එක ස්කන්ධයක් පිළිබඳව දෙකක් පිළිබඳ අවධානය යොමු කරමු. අපි නාම සහ රූප දෙපැත්තට සම්බන්ධ කරලා දැන් රූප ස්කන්ධය අපි ඉස්සෙල්ලා අවධානයට ගමු. රූප ස්කන්ධය ගොඩ නැගෙන ආකාරය බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉස්සෙල්ලා නාම රූප පැහැදිලි කරනවා. කතමංච බික්කවේ රූපං චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා. ඝන ද්‍රව වායු ශක්ති කියන මේවායේ මනා සම්මිශ්‍රණය නිසා යම් යම් මේවා මිශ්‍ර වීමෙන් ඇතිවන්නා වූ රූප ධර්ම තියෙනවා. ඒවට තමයි උපාදාය රූප කියන්නේ. ඊළඟට මේ උපාදාය රූපවල නාම ධර්මත් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වශයෙන් සත්වයින් තුළ විතරක් සිද්ධ වෙන දෙයක් මේක. නාම ධර්ම ක්‍රියාත්මක වීම. ඊට පස්සේ නාම රූප ධර්ම එකට ගොනු කිරීමක් විඥානයේ විශ්ින් කරනවා. එහෙමයි සත්වයා කියන තත්ත්වේ නිර්මාණය වෙන්නේ. එතකොට මෙතන මේ ස්කන්ධ ගොඩ නැගීමේදී බුදුරජාණන් වහන්සේ මේ විඥානයේ විශ්ින් කරන්නා වූ එක්තරා ක්‍රියාකාරකමක් තමයි ඇත්තටම පෙන්නන්නේ. මේකේ මූලිකයා නැත්තම් මේ කන්ද ගොඩ ගැහිීමෙහිලා කන්ද සකස් කිරීමෙහිලා මූලිකයා වෙන්නේ ප්‍රධානියා වෙන්නේ ඇත්තටම විඥානය. එයා තමයි මේ රූප කන්ද, වේදනා කන්ද, සංඥා කන්ද, සංකාර කන්ද, විඥාන කන්ද ගොඩ ගහන්නේ. කන්ද කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් අපි සිංහලෙන් කියන කන්දම තමයි. ගොඩ රස රාශිය කියන අර්ථයේ කන්ද කියන්නේ.
විඥානයේ රූපකන්ද ගොඩ ගන්න විදිය බුදුරජාන් වහන්සේ පෙන්නනවා. යං කිංචි රූපං අතීත අනාගත පච්චුප්පන්න. අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුගමං වා යං හීනං වා පනීතං වා යන්දූරේ වා සම්තිකේ වා සබ්බන්තං රූපකන්දං කියලා. එතකොට මේ රූප ධර්ම වල තියෙන ගති ලක්ෂණ ස්වરૂප ස්වභාව ඒවයි තියෙන යම් යම් වින්දනීය ලක්ෂණ ඇහැට පේන කනට ඇහෙන නාසයට දිවට කයට දැනෙන වර්ණ ගන්ධ රස ගුණ මේවා නිසාවෙන් යම් වේදනාවක් යම් වින්දනයක් ඇති කරනවා. එතකොට මේ වින්දනයේ නිසා විඥානය මොකද කරන්නේ? මේවායේ වින්දනය විඥානනය කරගන්න. රූප ධර්ම වල වින්දනීය ලක්ෂණේ විඥානනය කරගන්න. විශේෂයෙන් දැනගන්න විඥානනය කරගන්නවා කියලා කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේවා එක්රැස් කරනවා. මූලික වශයෙන් අතීත අනාගත පච්චුප්පන්නං කියලා එකතු වීමක් එකතු කරනවා කියලා දැනට මම කරනවා කියන වචනේ පාවිච්චි කරන්න. පස්සේ අපි ඒක අයින් කරගන්න වෙනවා. එකතු කරනවා. දැන් බලන්න අපේ ජීවිතේට පොඩ්ඩක් යොමු වෙලා යොමු වුණොත් අපේ ගෙදර දොරේ වටපිටාවේ තියෙන දේවල් වල අතීත කොටස අතීත රූප ධර්ම ටිකක් තියෙනවානේ. අතීත රූප ධර්ම කියන්නේ අතීතේ අපි පාවිච්චි කරලා පරිහරණය කරලා භාවිතා කරලා දැන් අපි ඒව පාවිච්චි කරන්නේ භාවිතා කරන්නේ පරිහරණය කරන්නේ නැහැ. ඒ නැති වුණත් ඔය තියෙනවනේ බලන්න. ගෙදර දොරේ ඔය ලාච්චු වල අල්මාරියේ ඔය තැන් වල දාගෙන තියෙනවා. හැබැයි අපි ඒව එහෙම පිටින්ම බැහැර කිරීමක් කරන්නේ. දැන් මේ රූප ධර්ම අපි පාවිච්චි කළේ භාවිතා කළේ පරිහරණය කළේ බොහෝ කාලයකට ඉස්සර. ඒ වුණාට තියෙනවා. දැනුත් තියෙනවා ඉතින් සමහර වෙලාවට අපිට නිකන් විමතියක් තියෙනවා මේක ඉස්සර පාවිච්චි කරා දැන් පාවිච්චි කරේ නැති වුණාට ආයිමත් ඕන වෙයිද දන්නේ මේක. කමන්නේ නැති ඕක වැඩකට ගත්ත හැකිනේ කියලා මේක අතීත රූප ධර්මයක්. රූප ධර්මයක් හැටියට අපි මේක බැලුවේ ඇහුවේ වින්දේ අතපත ගෑවේ මේකෙන් ප්‍රයෝජන ගත්තේ අතීතේ. නමුත් තියෙනවා තාම. පැත්තකින් තියලා තියෙනවා අයිනෙන් තියලා තියෙනවා. පරිස්සම් කරලා තියලා තියෙනවා. දැන් පාවිච්චි කරන්නේ නැහැ. එහෙම ඒවා නැද්ද කියලා බලන්න. ඉතින් ඕකෙන් බුදුරජාණන් වහන්සේ කන්ද හැදෙන හැටි පටන් ගන්න. යංකින්ච රූපං අතීතං. ඊට පස්සේ පච්චුප්පන්න කියන වර්තමානයේ දැන් අපි පාවිච්චි කරන පරිහරණය කරන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු රැසක් තියෙන. ඒවට නම් අපිට ඕන තරම් හේතු සාධක කියන්න පුළුවන්. මේ දෙමු මොකටද මේක මොකටද කියලා ඇහුවොත් මේක මේ වැඩේට මම දැන් පාවිච්චි කරනවා. අපි පාවිච්චි කරනවා. අපේ අය පාවිච්චි කරනවා. අපේ රට, අපේ ගම, අපේ ජාතිය, අපේ ආගමී අය ඔක්කොම අපි මේක පාවිච්චි කරනවා කියලා ඕන තරම් හේතු සාධක කියලා වර්තමාන රූප ධර්ම ගැන කියතේ. ඊළඟට අනාගත. සමහර ඒවා තියෙනවා මේ හෙට අනිද්දාට ඕන වෙයි, ලබන සතියට ඕන වෙයි, ලබන අවුරුද්ද ඕන වෙයි කියලා දැනටමත් ගෙනල්ලා තියාගෙන ඉන්නේ ඒවා. එහෙම නැද්ද බලන්න. මොන තරම් තියෙනවා. අපේ මුළු තැන්ගෙට කුස්සියට ගියොත් දැනට උයන්න අවශ්‍ය කෑම විතරක් නෙවෙයි තියෙන්නේ. තමයි තව සතියක් දෙකක් අනාගතයට අවශ්‍ය වෙන තරමට අපි ආහාර පාන ගෙනල්ලා තියලා තියෙනවා. ඇයි මේ රූප ධර්ම මොකටද? දැන් පාවිච්චියක් නැහැ. හැබැයි හෙටට අනිද්දාට ලබන සතියේට ඕන වෙනවා. දැන් පේනවාද මේ අතීත අනාගත පච්චුප්පන්න කියන සාධකේ ස්වභාවිකයි කියලා. මේක කාගේවත් වැරද්දක්වත් දෝෂයක්වත් කර්මයක්වත් නෙවෙයි. දෙවියෙක් බ්‍රහ්මී යකෙක් කරන වැඩක් නෙවෙයි. මේක හරිය හේතුඵල ධර්මානුකූල ස්වභාවික සංසිද්ධියක්. ස්වභාවික සංසිද්ධිය. හැබැයි ඔය ස්වභාවිකත්වයේ තුල ගොඩ ගැහෙන. රූප ධර්ම ගොඩ ගැහෙන. හොඳට බලන්න. ගොඩ ගැහිලා නැද්ද කියලා ගොඩ ගැහිලා තියෙනවා. ඔන්න කන්ද හැදෙන්නේ.
අජ්ජත්තං වා බහිද්ධාවා. සමහර වෙලාවට අජ්ජත්තං කියන්නේ තමා වශයෙන් සලකන. මගේ කියන අර්ථය නෙවෙයි. තමා වශයෙන් සලකන ගතිය. බහිද්ධාවා කියන්නේ වෙන කෙනෙක්ගේ. දැන් අපි එකතු කරගෙන තියෙන දේවල් අපි කියන මේක නම් මගේ පරිහරණයට, මේක මගේ පරිහරණයට නෙවෙයි තියෙන්නේ. මේක මේ අපේ මහත්තයාගේ නැත්නම් අපේ නෝනාගේ, මේක මගේ දරුවගේ, මේක අපේ අම්මගේ තාත්තගේ. වෙනත් කෙනෙකුගේ පරිහරණයට තියෙන දෙයක්, රූප ධර්මයක්. නමුත් ඒක මම පරිස්සම් කරනවා, මම ඒක රැක බලා ගන්නවා, මම මේක තියා ගන්නවා. ඒ එහෙම දේවල් ගොඩක් නැද්ද? දැන් තමන්ගේ ටික විතරමද තියෙන්නේ? අනිත් අයට වුමනා කරන දේවල් අපි රැක බලා ගන්නේ නැද්ද? පරිස්සම් කරගන්නේ නැද්ද? තියාගන්නේ නැද්ද? තියෙනවා. හොඳට බැලුවොත් තියෙනවා. එහෙනම් අජ්ජත්තං වා බහිද්ධාවා තමා වශයෙන් සලකන රූප ධර්මත් සෙසු අයගේට අදාළ වන්නා වූ රූප ධර්මත් අපි එකතු කරගෙන තියාගෙන ඉන්නේ. ඒක ස්වභාවික නැද්ද? හේතුඵල ධර්මතාවයක් නොවේද? ධර්මතාවයක් නොවේද? ධර්මතාවයක්. ඊළඟට ඕවයි තියෙන ගති ලක්ෂණ බැලුවොත් ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා එහෙම දේවල් තියෙන රූප ධර්ම. ඉතින් ඕලාරික කියන්නේ ටිකක් ඝන බහල ගොරෝසු බර වගේ අර්ථයකින් කියන්නේ. එහෙම රූප ධර්මත් තියෙන. සුකුම කියන්නේ ඊටාම සියුම් කියන අර්ථය. එහෙම කුඩා සියුම් දේවලුත් තියෙන. නිකන් සරල උදාහරණයක් ගත්තොත් ඕලාරික වටිනාකම් සහ සුකුම වටිනාකම් ගන්නවා. දෙකෙන්ම අපි එකතු කරන් ඉන්නවා නේද? දැන් රත්තරන් භාණ්ඩ මිල මුදල් වල තියෙන සුකුම වටිනාකමක්. හරි ෆ්ලෙක්සිබල් එහෙම ගතියක් තියෙන. හැබැයි ඕනම වෙලාවක මේ නිකන් හරවන්න පුළුවන්කම තියෙනවා ඒ වටිනාකම් යම් යම් දේවල් වලට ෂණිකව. හැබැයි සමහර දේවල් වටිනාකම් මේ ලේසියෙන් හරවන්න අමාරුයි. ඊඩමක්, ගෙයක්, වාහනයක් නැත්තම් ගෙදර තියෙන තව මොන හරි ඇඳපුටු මේස වගේ දේවල් වල වටිනාකම ෂණිකව මේ හරවන්න බෑ. ඒවා ඕලාරිකයි. ඒ වගේ ලක්ෂණ තියෙනවනේ නිකන් අඳුන ගන්න පුළුවන් නේ ඕලාරිකන් සුකුමන්. අපි දෙකම තියාගෙන ඉන්නවා. අපි සමහර වෙලාවට අර වගේ වත්කම් ඉඩකඩම් යාන වාහන වගේව තියාගෙන ඉන්න මේවා ඉතින් ඔය වටිනාකමක් තියෙන හැබැයි ඕලාරිකයි. ඝන බහල වටිනාකමක් තියෙන. මිල මුදල් රත්තරන් භාණ්ඩ වගේව සුකුමයි හරි ෆ්ලෙක්සිබල් ඕන වෙලාවක මේකේ වටිනාකම ෂණිකව හොමාරු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔහොම දේවල් නැද්ද? ඕලාරික සුකුම රූප ධර්ම, ඕව රූප ධර්ම. නාම ධර්ම නෙවෙයි. රූප ධර්ම. හීනම් පනීතං. අපි අර විදියට එකතු කරන් ඉන්නවනේ කන්ද ගොඩ ගහනවා අර විදියට. ඊට පස්සේ හීනම් පනීතං. හීන ප්‍රනීත. හීන ප්‍රනීත භාවය හුඟක් වෙලාවට වින්දනීය පක්ෂයට අදාළව තියෙන්නේ. මේ රූප ධර්ම හුඟක් අපි වින්දනයේ සඳහා තියෙන දේවල්. හීන පනීත. දැන් හීන පැත්ත අපි හුඟක් සලකන්නේ කායික වින්දනයට අදාළ දේවල්. කායික වින්දනයට අදාළ දේවල් ටිකක් රළු ගුරුසු දේවල් තියෙනවා. ආහාර නිවාස ඇඳුම් බෙහෙත් තේත් යාන වාහන ආදී පැත්තෙන් ගත්තම ඒවා මේ හීන කියලා අපි ගන්නවා ඒකෙන්. පනීත කියන්නේ හුඟක් මානසික පැත්තට අදාළ දේවල්. දැන් කලාව, සාහිත්‍ය, අපි රූප වාහිනියෙන් බලන දේ, සංගීත වශයෙන් අසන දේ. ඒවා මොනවද? ඔක්කොම රූප ධර්ම. ශබ්දය, රූපය, ඔක්කොම රූප ධර්ම. ගන්ධය, විලවුන් වශයෙන් ගල්වන දේ, ගඳ සුවඳ. ඇතැම් රස වර්ග ඇත්ත වශයෙන්ම කන්න කෑමට අවශ්‍ය නැහැ. නිකන් වින්දනයේ සඳහා ලබන රස වර්ග. සමහර කෑම වර්ග හදන්නේ ඇයිද කියලා බලන්න හොඳට කල්පනා කරලා. ඒක හදන්නේ හුදෙක් මානසික
වින්දනය සඳහා ශරීරයට අවශ්‍ය කෑමක් හැටියට නෙමෙයි. නැත්නම් බීම වර්ග බොන්නේ ඇයි කියලා බැලුවොත් අන්න ඒවයි තියෙන මේ රූප ධර්ම වල තියෙන හීන පනීත ගතියක්. පනීත පැත්ත මේ හොඳයි උසස් කියන අර්ථේ නෙමෙයි. හීන කියන්නේ පාත් කියන අර්ථේ නිකන් කුසල අකුසල පැත්තට ගන්න එකක් නෙමෙයි. මේ කුසල අකුසල කතාවක් නෙමෙයි මේ රූප ධර්ම වල තියෙන. මේවයි තියෙන එහෙම ගතියක්. හුඟක්ම කය ඉලක්ක කරගත්ත ලක්ෂණය ගොරෝසු ගතිය. ඔය කයින් විඳින දේවල් හරිම ගොරෝසුවට රළුවට විඳින්න. මනසින් විඳින දේවල් සුකුමයි. පනීතයි. ඒ බොහොම සියුම් මනසින් විඳින. ඒ ලක්ෂණය තියෙනවා. ඊනම් පනීත. යන් දූරේවා සම්තිකේවා. සමහර රූප ධර්ම අපි ළඟම තියන් ඉන්නවා. සමහර ඒවා දුරින් තියන් ඉන්නවා. ඈතින් තියෙන ළඟ තියෙනවා. ඒක කාල අවකාශය පිළිබඳ කාරණේ. දැන් ඔය 11 ආකාරය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ අපිට තේරෙන්නේ නැතුව මේ කන්ද කොට ගැහෙන්නේ ඔය 11 ආකාරයට කියලා සංඛ්‍යාව අල්ලගත්තොත් එහෙම වරදින. අපේ තියෙනෝනේ සංඛ්‍යා අල්ලන ගතිය සංඛ්‍යා උපාදානය කියලා ලෙඩක් තියෙනෝනේ මොකක් හරි කිව්වොත් එහෙම ඉච්චරයි තියෙන්නේ සංඛ්‍යාව විතරයි තියෙන්නේ. බුදුහාමුදුරු කියලා තියෙන්නේ 11යි. තව කවුරු හරි මොකක් හරි කිව්වොත් රණ්ඩු කරගන්නව නෑ 11යි තියෙන්නේ ඕකේ. 11ට වැඩි නෑ කියලා. නෑ බුදුරජාණන් වහන්සේ මේ සංඛ්‍යා උපාදාන කරගෙන මේ නිත්‍ය සංඥාවෙන් 11මයි තියෙන්නේ කියලා කියන්නේ නෑ. අපිට තේරුම් ගන්න ඕන නිසා අපේ ජීවිතේ සම්බන්ධ කරලා ටිකක් කියනකොට තේරෙනවා. ඉතින් 11 ආකාරයකින් මේක පැහැදිලි කරා. දැන් ඔය 11 ආකාරය අපේ ජීවිතය තුලින් බැලුවොත් කොහොම රූපකන්දක් ගොඩ ගැහිලා නැද්ද අපේ ජීවිතේ? පැහැදිලිවම ගොඩ ගැහිලා තියෙනවනේ. ඒක අපිට ප්‍රත්‍යක්ෂයි. බොරු නෙමෙයි. රූපකන්ද ගොඩ ගැහිලා තියෙනවා. ඉතින් ඕක තමයි රූපකන්ද. ඒක ධර්මතාවයක් විදිහට දකින්න බුදුරජාණන් වහන්සේ මේ ධම්මානුපස්සනාවේදී කියන්නේ ධර්මතාවයක් හැටියට දකින්න. උපාදාන කරන්න එපා. රූපකන්දක් තියෙන්න පුළුවන්. Tamanට කියලා තමා වශයෙන් සලකන කොටසක් තියෙනවා. අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන්නේ තමන් වශයෙන් සලකන රූපකන්දක් තියෙනවා. අනිත් එක්කෙනා දිහා බලපුවම ළඟ ඉන්න කෙනා තමන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාව අම්මා තාත්තා දූ දරුවා අසල්වාසියා ඥාතිය මිත්‍රයා හිතවතා එකට වැඩ කරන මිනිස්සයා මේ මිනිස්සයා දිහා බලපුවම එයාටත් රූපකන්දක් තියෙනවා. කඳු තියෙනවා හැමෝටම. ඒවා ස්වභාවිකයි හේතුඵල ධර්මතාවක්. රූපකන්ද අපිට එහෙම දකින්න බැරි වුණොත් තමයි මේ හුටපට ප්‍රශ්න ගැටලු ඇලීම් ගැටීම් මුලාව පොර බැදීම් රණ්ඩු කර ගැනීම අඩු වැඩි කරන්න දඟලීම් මේවා තියෙන්නේ මේ උපාදාන කෙරුවොත් මේවට තණ්හා මාන දිට්ඨි කෙරුවොත් තණ්හා මාන දිට්ඨි කරන එකනේ උපාදාන කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූපස්කන්ධේ කිසිම ප්‍රශ්නයක් නැහැ. රූපස්කන්ධේ සමහර විට ඇති අර දුක්ඛ ගතිය. අමාරුවෙන් දරා සිටින ගතිය ඇති. ඒක ඉතින් ධර්මතාවයක්නේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ. හැබැයි සංඛාර දුක්ඛය හදාගන්නේ මේක උපාදාන කෙරුවොත්. ඒකයි බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධා දුක්ඛා කියන්නේ නැතුව එහෙම දේශනා කරලා නැහැනේ කොහෙවත්. පංචස්කන්ධා දුක්ඛා කියලා පංචස්කන්ධේ දුකක් කියලා. පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා ඊටාම පැහැදිලිව දේශනා කරලා තියෙන එකයි. පංචස්කන්ධයට උපාදාන වීම දුකක් හැටියට. ඒ නිසා අපි උපාදාන නොවි ධර්මතාවක් හැටියට දකිමු රූපස්කන්ධේ. ධර්මතාවයක් හැටියට හේතුඵල ධමයක් හැටියට. ඇති වෙලා පැවතිලා නැති වෙලා යන්නේ. ඉතින් හේතු ඇතුව කන්ද හැදුණා. කන්දක් හැදෙන්න අවශ්‍ය හේතු ඇති කල්ලි කන්ද හැදේ. ඉමස්මින් සතේ ඉදම් හෝති. තුක කාගේවත් වැරද්දක්ද අඩුපාඩුවක්ද දෝෂයක්ද කාටවත් බැනඬ ගහන්න ඕන එකක්ද ප්‍රශංසා කරන්න ඕන එකක්ද නැත්නම් නිඳා කරන්න ඕන එකක්ද තෑගි දෙන්න ඕන එකක්ද එහෙම එකක් නැහැ.
ඊට අදාළ හේතු ඇති කල්හි ඒ කන්ද ඇති වෙනවා. ඒකයි. හේතු ඇති කල්හි කන්ද පවතිනවා. හේතු ඇති තා කන්ද පවතින හේතු ඇති තා කන්ද පවතින. ඒ කන්ද පවතින්නට අවශ්‍ය හේතු නැති කල්හි කන්ද නොපවතී. ඉමස්මින් අසති දන් නොහොති. ඉතින් ඔහොම දැක්කනම් ප්‍රශ්නේ ඉවරයිනේ. ගැටලුව ඉවරයි. අන්තෝ ජටාව ඉවරයි. ඇතුළත ගැටේ ඕකනේ. ඔහොම දකින්නේ නැහැ. ඊළඟට බාහිර කඳුත් තියෙන රූප කඳු. නෝනාගේ රූප ගන්ධ, මහත්තයාගේ රූප ගන්ධ, අම්මාගේ රූප ගන්ධ, අප්පච්චිගේ රූප ගන්ධ, දරුවන්ගේ රූප ගන්ධ. අසල්වාසියාගේ ඥාතියාගේ යාළුවාගේ මිත්‍රයාගේ රූප කඳු. ඒත් ඔහොම තමයි ඔය විදිහටම තමයි ඒ කඳු හැදිලා තියෙන්නේ. එහෙනම් ඒ කඳු අල්ලගෙන උඩ පනින්න ඕනේ නෑනේ. සමහරව එමනේ මේ කන්දත් මගේ තමයි, ඒ කන්දත් මගේ තමයි, කඳු යායම මගේ තමයි කියලා ඔක්කොම බදාගන්න. බදාගත්තම කාටද ප්‍රශ්නේ තියෙන්නේ? බදාගත්ත කෙනාට. ඒවට තණ්හා කරන කෙනාට ඒවට මාන. මගේ කන්ද ලොකුයි, අර කන්ද පුංචි, මගේ කන්ද හැඩයි, අර කන්ද කැතයි. මාන කරන එක්කෙනාට. මොකද ඔය හැඩයිනි, හැඩ නැති එකයි ඔක්කොම අනිත්‍යය අනාත්මයිනේ. කන්දත් අනිත්‍යය අනාත්මයි. කන්දේ හැඩය උස මහත ලස්සනයි කියන එක, කැතයි කියන එක ඒ ඔක්කොම අනිත්‍යය අනාත්මයි කියලා අපි දැන් අවබෝධ කරගෙන තියෙනවා. ඉතින් ඕවා අල්ලගත්ත කෙනාට, උපාදාන කරගත්ත කෙනාට දුක තමයි. මාන, දිට්ඨි. දිට්ඨි කියන්නේ වැරදි සංඥානේ, වැරදි තේරුම් ගැනීම. මේ නිට්ටයයි කියලා හිතුවොත් මේක ලෙඩ වෙන්නේ නැහැ, මේ රූපගන්ධ නිරෝගීව තියාගන්න පුළුවන් කියලා හිතුවොත්, ගෙවෙන්නේ නැහැ, මේක ගෙවෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඒවා මිත්‍යා දෘෂ්ටි. දෘෂ්ටි. ගෙවිලා. ඉතින් ඒවා මේ අපි තුලින්, අනිකා තුලින් අපි දකින්න ඕන. ඒකයි ස්වභාවය. ඉතින් ওই රූපකන්ද හැටි. රූපකන්ද ගොඩක් Tamanට කියලා කන්දකුත් තියෙනවා. අනිත් තව කඳු ටිකක් වටේට තියෙනවා. ඉතින් මොකද? කඳු යායම කඩා වැටෙනවා. මේ කන්දත් Tamanගේ රූපකන්දත් අනිත්‍යයි, අනාත්මයි, විපරිණාමයි. සමුදය වුණා වගේම වය වෙනවා. හේතුවක ඵලයක්. හැටියටයි හටගත්තේ, හේතුවක ඵලයක් විදිහටයි පවතින්නේ. හේතුවක ඵලයක් විදිහටම කන්ද කඩා වැටෙනවා. එච්චරනේ ඕකේ තියෙන්නේ. ඒක තමයි අපේ ධම්මානුපස්සනාවේදී අපි අවබෝධ කරගන්න දේ, තේරුම් බේරුම් කරගන්න දේ, පුහුණු වෙන දේ. ඔහොමයි රූපගන්ධ. එහෙනම් උපාදාන නොවන කටයුතු කරන්න පුළුවන්. ඊට අවශ්‍ය මේ දැනුම තියෙන්න ඕන, මේ පටිසම්භිදාව තියෙන්න ඕන. සිව්පිලිසිඹියාව අපිට වැදගත් වෙනවා. එහෙමයි. ඊළඟට අපි නාම පැත්තට මදක් යොමු වෙමු. වේදනා, සංඥා, සංකාර, විඥාන වශයෙන් නාම පැත්තෙන් හැදෙන කඳු හතරක් බුදු පියාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. වේදනා කියන්නේ විඳීමනේ. අපි කවුරු කාටත් අත්දැකීම තියෙන ඒ ධර්මතාවය අපි දන්නෝ. සිව්පිලිසිඹියාවෙන් අපිට ඒ පළවෙනි එක අපිට හැමෝටම තියෙනවා. ඒක ඉතින් අසුතව පුතුජන්ටත් තියෙනවා. මේක ධර්මතාවයක් හැටියට මේ යම් අත්දැකීමක් තියෙනවා. ගැඹුරු අත්දැකීමක් නොවුනත් අසුතව පුතුජන්ට මේ වේදනාව විඳිනවා, වින්දනය කියලා එකක් දකිනවා. ඉතින් ඒකට කැමතියි. මේකක් තියෙනවා. දකිනවා. ධර්මතාවය. ඉතින් අපි ධර්මතාවයේ දකින වින්දනය කියලා දෙයක් අපි තුල තියෙනවා. අපි විඳින්න කැමතියි. ආදී වශයෙන් දකින. සමහරට සුඛ දුක්ඛ දුක්ඛම සුඛ තත්ත්වයක් දකින්න පුළුවන්. අපි ඒකට කිව්ව ස්වලක්ෂණය කියලානේ. ස්වලක්ෂණේ සමහර විට ඉතින් ධර්මාර්ථයට ආපුවම වේදනාවේ පොදු ලක්ෂණයක් දකින්න. වේදනාවේ සමුදය කොහොමද හටගන්නේ? වේදනාව. වින්දනයේ විඳීම කොහොමද හටගන්නේ? පස්සපච්චය වේදනානේ. දැන් අසුතව පුතුජන කෙනෙක්ගෙන් අහුවොත් එහෙම වේදනාව වින්දනයේ හටගන්නේ කොහොමද කියලා?
යා මේ වෙන වෙන දේවල් කියයි, බාහිර දේවල් කියයි, අරක නිසායි, අරය නිසායි, මෙයා නිසායි. දුක් වේදනාව හටගන්නේ කොහොමද කියලා අහුවොත් ඉතින් කියයි අරය නිසායි මේ දුක, මෙයා නිසායි මේ දුක. ධර්මයට ගිහිල්ලා බලපුවම ඒක තමයි ධර්මාර්ථයයි. විවහාරාර්ථයයි ධර්මාර්ථයයි අතර වෙනස. මේ දෙකම දන්න එක තමයි අත්පටිසම්භිදාව කියලා කියන්නේ. අපි දන්නවා පස්සපච්චය වේදනා. ඉන්දනේ කියන එක ඇති වෙන්නේ පස්සේ. පස්ස කොහොමද ඇති වෙන්නේ? තින්නම් සංගති පස්සෝ. ඉන්ද්‍රියයි අරමුණයි හමු වෙද්දී මනස විඥානේ අවදි වුණොත් චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. එහෙම දන්නේ ආර්ය ශාවකෙක් විතරයි. ඒකට තමයි අත්පටිසම්භිදා කියලා කියන්නේ. මේකේ ධර්මාර්ථය දන්නවා. මේකේ හැබෑ විවුහය, හැබෑ ස්වરૂපේ, හැබෑ සකස් වීම, මේකේ සමුදය, මේකේ පැවැත්ම, මේකේ වය, මේ වගේ දේවල් අසුතව පුතුජන එක දන්නේ. ඉතින් වේදනාවේ සමුදය, වේදනාවේ පැවැත්ම, වේදනාවේ වය, ඒක අපි දන්නේ. ඒක තමයි ධර්මාර්ථය. ඉතින් පස්සපච්චය වේදනා. දැන් මේකට කාටවත් දොස් කියන්න ඕනේද? මේ වේදනාවට, සුඛ වේදනාවට කාටවත් තෑගි දෙන්න ඕනද? ප්‍රශංසා කරන්න ඕනද? නැත්නම් මට තෑගි දෙන්න මං ආඩම්බර වෙන්න ඕනද මං සුඛ වේදනාව විඳිනවා කියලා? නැත්නම් වෙන කෙනෙකුට තෑගි භෝග දෙන්න, ප්‍රශංසා කරන්න, සම්මාන දෙන්න ඕනද අපිට සැප දෙනවා කියලා? අසුතව පුතුජනගේ පැත්තෙන් නම් එහෙම තමයි. මම සැප විඳිනවා කියලා තමන් ආඩම්බර වෙනවා. නැත්නම් මට මේ සැපේ දුන්නේ අහවලා කියලා ඉතින් එයාට තෑගි භෝග දෙන්න යනවා. එයා අල්ල ගන්න බදා ගන්න යනවා. එතකොට තමයි දුක හදන්නේ. නෑ ආර්ය හැටියට අපි දන්නවා තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. තුනක හමු වීමෙන් පස්සයත් පස්සේ නිසා වේදනාවත් විඳීමත් කියන දේ ඇති වෙනවා. එච්චරයි. මේ තුනත් අනිත්‍යයි අනාත්මයි, පස්සයත් අනිත්‍යයි අනාත්මයි, වේදනාවත් අනිත්‍යයි අනාත්මයි කියලා දැන් අපි දන්නවා. මොකද්ද තුන? ඉන්ද්‍රියයි අරමුණයි විඥානයයි. ඇස, චක්කු, රූප, චක්කු විඥාන. සෝත, සද්ද, සෝත විඥාන. ගාන, ගන්ධ, જીවහා විඥාන. જીවහා රස, જીවහා විඥාන. කාය පොට්ටබ්බ කාය විඥාන. මනෝ ධම්ම මනෝ විඥාන. තුන් දෙනාම අනිත්‍යයි අනාත්මයි විපරිණාමී සමුදේවයි පටිච්චසමුප්පන්න. තුන් දෙනා ඇති කරන පස්ස චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස නිට්ටයද? නෑ අනිත්‍යයි. ආත්මද? නෑ අනාත්ම. අවිපරිණාමීද? නෑ විපරිණාමී. ඒක සමුදේ වෙනව විතරද? වය වෙන්නේ නැද්ද? නෑ සමුදේ වුණා වගේම වය වෙනවා. ඒක අදිච්ච සමුප්පන්නද? අසයන්ගත අපරංකාරද? නැත්නම් පටිච්ච සමුප්පන්නද? හේතුඵල ධමයෙන් හටගන්න හේතුඵල ධම අනුව පවතින හේතුඵල ධම අනුව නැති වෙලා යන එක. පස්සපච්චය වේදනා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. නිට්ටයද? ආත්මද? විපරිණාමීද? නෑ අනිත්‍යයි අනාත්මයි විපරිණාමී. සමුදය වය ධර්මතාවයට යටත් පටිච්ච සමුප්පන්නයි. දැන් ඔය දේ තේරෙනවද අසුතව පුතුජන්ට? ඔය ධර්මාර්ථය වැටහෙනවද? එහෙනම් එයාට පටිසම්භිදාව නැහැ. අත්පටිසම්භිදාව නැහැ. ඔන්නෝක වැටහෙන එක අත්පටිසම්භිදාව කියලා කියන්නේ. ධර්මය කියන්නේ කාරණේ, එහි ධර්මාර්ථය, විවහාරාර්ථය දෙකම තේරෙන එක අත්පටිසම්භිදාව. ඉතින් දැන් අපි වේදනාව ඔහොමයි දන්නේ. දැන් වේදනා කන්දට යමුකෝ. වේදනා කන්ද කොහෙද තියෙන්නේ? රූප කන්ද නම් ඉතින් දිගපළල බර උස මහත වර්ණ ගන්ධ රස ගුණ රූප ශබ්ද ගන්ධ රස වශයෙන් පණවන්න පුළුවන්. භෞතික වශයෙන් සතර මහා භූත වලින් පණවන්න පුළුවන් රූප කන්ද.
සතර මහා භූත වලින් සහ උපාදාය රූප වලින් පනවන්න පුළුවන්. වේදනා කන්ද සතර මහා භූත වලින් උපාදාය රූප වලින් පනවන්න බෑ. මොකෙන්ද පනවන්න වෙන්නේ? වේදනා කන්ද පනවන්න වෙන්නේ මොකෙන්ද? වේදනා කන්දක් තියනවා කියලා පෙන්වන්න වෙන්නේ මොකෙන්ද? මොකක් ඇසුරෙන්ද? ඒවා තමයි ටිකක් ගැඹුරු කාරණා. සංඥා චේතනා වලින් තමයි මේ වේදනා කන්ද පනවන්න පුළුවන් වෙන්නේ. ප්‍රධාන වශයෙන් සංඥා. ප්‍රධාන වශයෙන් සංඥාවෙන්. ওই සුඛ සංඥාව, දුක්ඛ සංඥාව, අදුක්ඛම සුඛ සංඥාව කියලා වේදනාවට අදාළ සංඥා තුනක් පෙන්වන්න පුළුවන්. ඉතින් සමහර වින්දනයන් වල පිනවන ගතිය විඥානයේ විසින් අඳුනගෙන තියෙනවා. ඒකට අපි කියන්නේ සුඛ සංඥාව කියලා. මේ අහවල් එක හරි රසයි. අහවල් එක හරි මෘදුයි. ඉතින් කියන්නේ මොකද්ද මේ මොකක් පිනවන ගතියද ඒකෙන් පෙන්නන්නේ? දිව, කය පිනවන ගතිය. අහවල් එක හරි මිහිරි, කන පිනවන ගතිය. අහවල් එක හරි සුවඳයි, නහය පිනවන ගතිය. ඒ විදිහට මනස පිනවන ගතිත් තියෙනවා සමහර ඒවා. ඒවත් අපි කියන අහවල් එක හරි හොඳයි, හරි අර්ථවත්, හරි කාලානුරූපීය එක එක නම් දාලා මනස පිනවන ගතිය අපි ඉදිරිපත් කරනවා. අර්ථාන්විතයි, කලාත්මකයි, වින්දනීයයි එක එක දේවල් දාලා මනස පිනවන ගතියත් අපි ඉදිරිපත් කරනවා. මෙන්න මේ පිනවන ගතිය සුඛ සංඥාව. සුඛ සංඥාව වෙන් වේදනාව පණවන්න පුළුවන්. වේදනාව කියන එක විඳින්නේ වින්දනයක් තියනවා කියන එක පෙන්වන්න පුළුවන් එක දෙයක් සුඛ සංඥාව. අනික දුක්ඛ සංඥාව. මේක නම් හරි අවලස්සනයි, මේක හරි නීරසයි, මේක හරි ගොරෝසුයි, මේක කිසි වැඩක් නෑ, මේක හරි අමිහිරි කියලා පෙළෙන ගතියක් තියෙනවා සමහර දේවල් වල. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම වල පෙළෙන ගතිය. මෙන්න මේ පෙළෙන ගතියෙන්, පිනවන ගතියෙන්, නැත්නම් සුඛ සංඥාවෙන්, දුක්ඛ සංඥාවෙන් වේදනාව පනවන්න පුළුවන්. වේදනා කන්දක් ඇත. වෙන පනවන්න විදියක් නෑ වේදනා කන්ද. භූත රූප වලින්, සතර මහා භූත වලින් හෝ උපාදාය රූප වලින් පනවන්න බෑ. සංඥා වලින් පුළුවන්. චේතනා වලිනුත් පුළුවන් පනවන්න. ඇයි? වේදනාව ගැන අපි හිතනවනේ. දැන් බලන්න දුක් වේදනාවක් ආවොත් ඕක ගැන හිතනවනේ. හිතනවා. කියනවා. මේ මෙතන හරියට කියනවා, හරි අමාරුයි. දුස්තර මහත්තයා අපේ වේදනා කන්ද ඇති බව අපි ඔප්පු කරන්නේ කොහොමද? දොස්තර ළඟට ගිහිල්ලා. ඉතින් අපි චේතනා කරලා ඊට පස්සේ වචනයෙන් කියනවා. එතකොට තමයි මෙයාට වේදනා ඇති බව ඔප්පු කරගන්න. මේ දුකක් විඳින බව මෙයා අපි කියන කාරණා වලින් ඒවෙන් ඔප්පු කරගන්න වේදනා. එතකොට සංඥා චේතනා දෙක මූලික වශයෙන් වේදනාව ඔප්පු කරන්න නැත්නම් වේදනා කියන නාම ධර්මයේ පනවන්න, වේදනා කන්ද පනවන්න අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් වේදනාත් අර විදිහම තමයි. රූප වගේම වේදනාත් අනිත්‍ය අනාත්මයි. වේදනාව පනවන්න හේතු වෙන ඒ සංඥා චේතනා ආදී දේවලු ඒත් එහෙමයි. ඉතින් අපිට ඔතන තියෙනවා අර 11 ආකාරයට ගියොත් එහෙම අර රූපස්කන්ධයේදී අපි ගියා වගේ පොඩ්ඩක් අතීත වේදනා තියෙනවද? විඳලා ඉවරයි.
මීට දවස් දෙක තුනකට සතියකට මාසයකට අවුරුදු ගානකට කලින් අපි සැපයක් වින්දා. දුකක් වින්දා. අදුක්කම සුඛ වේදනා නම් එච්චර ඉතින් කන්දට වැටෙන්නේ නැහැ. කන්දට වැටෙන්නේ වේදනා කන්දට වැටෙන්නේ සැප දුක් වේදනා තමයි. හුඟක්ම. ඉතින් වින්දා. දැන් විඳින්නේ නැහැ ඒක. නමුත් විඳ බවට වේදනා සංඥාවක්. ඒ කියන්නේ වේදනා පිළිබඳ මතක සටහනක් තියෙනවා. එහෙමයි අතීතං. යම් යාකාචි වේදනා අතීතං. එහෙම එකක් තියෙනවා. ඊළඟට පච්චුප්පන්නං. දැන් විඳිනවා කියලා දෙයක්ත් තියෙනවා. ඊළඟට අනාගතේ විඳින්න සැලසුම් කරගෙනත් තියෙනවා. අහවල් දේ බලන්න යන්න ඕන. අහවල් දේ විඳින්න ඕන. හෙට අපි මේ කෑම හදලා කන්න ඕන. ලබන සතිය අහවල් දේ බලන්න යන්න ඕන. අහවල් දේ අහන්න යන්න ඕන. මේ සංගීත ප්‍රසංගේ නැත්තම් මේ මොකක් හරි. අහවල් දේ විඳින්න යන්න ඕන. කයින් ස්පර්ශ වශයෙන්. ඉතින් තියනවා. තාම ඒවා දැන් විඳිනවත් නෙමෙයි. අතීතේ විඳපුවත් නෙමෙයි. විඳින්න අදහසක් හිතේ තියෙනවා. ඒකයි මම කිව්වේ අර චේතනා වලින් මේක පණවන්න පුළුවන් කියලා. දැන් වේදනාවේ අනාගත කොටස සංඥාවෙන් පණවන්න බෑ. වේදනාවේ අනාගත කොටස අතීත අනාගත පච්චුප්පන්නං කියලා බුදු පියාණන් වහන්සේ මේක තුනට දේශනා කරන්නේ. වේදනාවේ අනාගත කොටස පණවන්න පුළුවන්කම තියෙන්නේ චේතනාවේ. චේතනාව. සමහර විට හිත අපි යනවා නැත්නම් හෙට ගිහිල්ලා මේක බලනවා. ලබන සතියේ ගිහිල්ලා මේක විඳිනවා කිව්වම වර්තමානයේ සතුටක් ඇති වෙන්නත් පුළුවන්. ඒක හැබැයි අනාගත නෙමෙයි. ඒක වර්තමානයි. ওই විදිහට අර කියපු විදිහට ඕලාරික වින්දනයන්, සියුම් වින්දනයන්, හීන වින්දනයන්, පහත් වින්දනයන්, උසස් වින්දනයන් කියලා ඔහොම වෙන් කරලා අපි ඌවට වෙන වෙන නංගන් දීලා දැන් අපි පහත් වින්දනයන් තියෙනවනේ. උසස් වින්දනයන් තියෙන. දැන් පහත් වින්දනයන් හොරෙන් විඳින්නේ. ඒක දොර අගුළු දාගෙන කාමරයට වෙලා තනියෙන් හරි දෙන්නත් එක්ක හරි ඒව විඳිනවා. උසස් වින්දනය වේදිකා හදාගෙන පිරිස මැද්දේ තියටර් ඉස්සරහා එහෙම විඳින්නේ. දෙකම විඳිනවනේ බොරු නෙවෙයි. දෙකම විඳිනවා. ඒ හේතුඵල ධර්මතාවයක් නේ. ඔක ධර්මතාවයක් නේ. ඔක වැරද්දක් හරි අඩුපාඩුවක් හරි දෝෂයක් හරි පවක් හරි අකුසලයක් හරි කර්ම ගෙවනවා හරි නෙවෙයිනේ. අරක හීනම් ඕලාරිකං ඒක තනියම හොරෙන් විඳිනවා. මේක පනීතං සුකුමං මේක ප්‍රසිද්ධියේ ඔක්කොමලා එක්ක එකතු වෙලා කැමරාට ඕගෙන සේරම බලාගෙන ඉඳිද්දි කකුලක් පිට කකුලක් දාගෙන ඉඳිනවා. දෙකම වේදනා. ධම්මානුපස්සනාවේදී අර හොරෙන් විඳින එක කාමරය අකුළු දාගෙන විඳින එක නරකයි කියන්නේවත් තියටර් එක ඉස්සරහා හරි නැත්නම් ප්‍රසිද්ධ වේදිකාවේ හරි විඳින එක හොඳයි කියන්නේවත් නැහැ. දෙකම ධර්මතා. වේදනා ධම්මු. ඒතේ ඕවා කඳු කොට ගහනවා. ඔහොම තියෙනවා. හොඳට බැලුවොත් ওই විදිහට තියෙනවා. ඉතින් හීනම් පනීතං ඕලාරිකං සුකුමං දූරේ සන්තිකේ ආදී වශයෙන් වේදනා කන්දත් ස්වභාවිකයි. හේතුඵල ධමයක්. හේතුඵල ධමයක් විදිහට දකලා ඇති වුණා වගේම පැවතිලා නැති වෙලා යන ඊඩාරිනෝ මිසක අපි ඕවට තණ්හා මාන දිට්ටි කරන්නේ නැහැ. මේ මං විඳින එක හොඳ එක අනිත් එක්කෙනා විඳින එක එච්චර හොඳ නැහැ. මේක තමයි උසස් වින්දනේ මේක පහත් වින්දනේ. එහෙම අල්ලන්නේ ආර්ය. වින්දනේ පමණයි වේදනා පමණයි. වේදනා ධම්මෝ. අරව ඔක්කොම අයින් කරනවා. අර උසස් කියපුවා පහත් කියපුවා හීනයි කියපුවා පනීතයි කියපුවා. ඉතින් අර කන්ද ගොඩ ගැහෙන්නේ ඒකෙන් උනාට කන්ද උපාදාන කරන්නේ නැහැ. කන්ද ගොඩ ගැහෙනවා. හීනයි කියලා කොටහයි පනීතයි කියලා කොටහයි තිබ්බට හීනයි කියන එක හීන බව නැත්නම් හීනයි කියන සංකල්පය එතන ඇත්තටම තියෙන සංකල්පය. වේදනාව. ඒක අල්ලන්නේ නැහැ. පනීතයි කියන සංකල්පය අල්ලන්නේ නැහැ. පනීත ගුණය හරි සංකල්පය හරි.
හීන ගුණය හරි සංකල්පය හරි. නැත්නම් හීන භාවිතය, පනීත භාවිතය. එහෙම තියෙනෝනේ සංකල්පයේ තියෙන, ගුණයේ තියෙන, වචනයේ තියෙන, භාවිතයේ තියෙන. වේදනාවට අදාළ. ඒකේ හීනයි කියලා කියනවා, ඊට අදාළ සංකල්පයේ තියෙනවා, ඊට අදාළ වචනයේ තියෙනවා, ඊට අදාළ භාවිතයේ තියෙනවා. අනිත් ද්‍රව්‍ය භාණ්ඩ වස්තුත් තියෙනවා. ඔය හීන වින්දනයේ ලබන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු, පනීත වින්දනයේ ලබන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු. ඒවා ඉතින් රූප ධර්ම පැත්තට වැටෙන්නේ. හැබැයි එකක්වත් උපාදාන කරන්නේ ඔය තියෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් ওই විදිහට වේදනා කන්ද අපිට අප තුලින් දකින්න පුළුවන්. මේ තමා තුලින් මේ මගේ මම කියන තැනැත්තා තුලින් මේක මේ දකින්නේ. භාවනාව එහෙමයි. මේ අනුන්ගේ කන්ද බලනවා නෙවෙයි. අනුන්ගේ කඳු දකිනවා නෙවෙයි. අනුන්ගේ කඳු විශ්ලේෂණය කරනවා නෙවෙයි. මේ අපි විශ්ලේෂණය කරගෙන යන්නේ, මේ දැකගෙන යන්නේ, මේ දැනගන්නේ මගේ කඳු පහ. වෙන කාගේවත් නෙවෙයි. මොකද මේ අනුන්ගේ කඳු වලට නෙවෙයි අපි උපාදාන වෙන්නේ, මේ තමන්ගේ කන්දට. ඒකයි. ඉතින් ඒක නිසා ඒ උපාදානිය අත්හැරීම මේ කරන්නේ. මේක ධර්මතාවයක් විදිහට දකින්න. ඔය විදිහට වේදනා. ඉතින් මං හිතන්නේ ඔය අනුසාරයෙන් අනිත් කඳුත් තේරුම් ගන්න බැරි නෑ අපේ කල්යාණ මිත්‍රයන්ට. සංඥා සංකාර විඥානත්. ඉතින් සංඥා කියලා කියන්නේ සාමාන්‍යයෙන් සංජානනය, හඳුනා ගැනීම, අවබෝධ කර ගැනීම, වටහා ගැනීම කියන එක. ඉතින් ඒවත් ඒ ස්වභාවය අපි තුල තියෙනවා. අතීතයේ අපි අඳුනාගත්ත දේවල් වර්තමානයේ අඳුනා ගනිමින් සිටීම, අනාගතේ මේක අඳුනා ගන්න ඕනේ කියලා සංඥා කන්ද ඔහොම කොට ගැහෙන. මගේ අඳුනා ගැනීම, අනිත්‍යගේ බාහිර අඳුනා ගැනීම කියලා, අනිත්‍යගේ අඳුනා ගැනීම කියලා, අජ්ජත් බහිද්දා, ඕලාරික අඳුනා ගැනීම, සුකුම අඳුනා ගැනීම, ඕලාරිකං වසුකුමං, හීන උසස්යයි කියන හඳුනා ගැනීම, පහත්යයි කියන හඳුනා ගැනීම තියෙනවා. ඒ ඔහොමම හඳුනා ගැනීම කන්දක් තියෙනවා. සංඥා කන්ද. කමන්නේ. ඉතින් අපිව තණ්හා මාන දිට්ඨි කරන්නේ. ඒව හේතුඵල ධර්මතාවය හැටියට ඇති වෙලා පැවතිලා නැති වෙලා යන්න ඇරලා අපි අනිශ්චිතව ඉන්නේ. ඒකයි. සංඛාර කියන්නේ චේතන මූලික වශයෙන්. ඒ කියන්නේ සිතිවිලි ඇතිවීම. ඒ කියන්නේ මූලික වශයෙන් වචන, මනෝ සංකාර, වචී සංකාර කියන්නේ වචනය පිළිබඳ චේතන කියන්න හිතෙනවා මට. නොකිය ඉන්න හිතෙනවා, කියන්න හිතෙනවා කියලා. වචනය පිළිබඳ චේතන, වචී සංකාර. කාය සංකාර කරන්න හිතෙනවා. එහෙම දේවල් ගොඩාක් අපේ ජීවිතේ තියෙනවානේ. කන්දක් තියෙනවා. කියන්න හිතෙන දේවල් කොච්චර තියෙනවද? කරන්න හිතෙන දේවල් කොච්චර තියෙනවද? තමා තුල, අප තුල, මා තුල කොච්චර තියෙනවද? මං ඇතුළට යමු වෙලා බැලුවොත් මගේ ළඟ අදහස් ගොඩාක් තියෙනවා. මේ අදහස් වලින් කරන්න හිතාගෙන ඉන්න දේවල් ගොඩාක් තියෙනවා, කියන්න හිතාගෙන ඉන්න දේවල් ගොඩාක් තියෙනවා. එහෙනම් චිත්ත සංකාර, වචී සංකාර, කාය සංකාර, මහා රසක් ගොඩක් රාශියක් කන්දක් තියෙනවානේ. ඇයි තියෙන්නේ? ඉතින් හේතුඵල ධර්මානුකූලව. චේතනා ඇති වෙනවා. ඉතින් වේදනා එක්ක චේතනා ඇති වෙනවා. ඒක හේතුවක් නේ. ඒක ස්වභාවිකයිනේ, ධර්මතාවයක්. ඒක. අපි අකුසල කරගන්නේ නැහැ. ඔන්න ඔය සංඥා චේතනාවලට එනකොට විශේෂත්වයක් තියෙනවා. ඔය රූප වේදනා දෙක කිසිම ආකාරයෙන් කුසල අකුසල ගණයට අයිති වෙන්නේ නැහැ. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් සංඥා සංකාර වලට එනකොට නම් අකුසල වෙන්නේ ඉඩ තියෙනවා. අපි එතන පොඩි වගවීමක් තියෙනවා. වගකීමක් දරා ගන්නවා. ඔය ඕවා ගැන ඇලීම ගැටීම මුලාව විතරක් නෙවෙයි. නිකන් අකුසල පක්ෂයට සංඥාව දාගන්නේ. නිත්‍ය සංඥා ආදී වශයෙන් සුඛ සංඥා, ආත්ම සංඥා කරගන්නේ නැහැ. චේතනාවලදී අකුසල චේතනා කරගන්නේ නැහැ. ඔය සියලු චේතනා ධර්මතා හැටියට දැකලා ඇති වුණා, පැවතුණා, නැති වෙලා යන්නේ ඉඩ දෙන්න. වගා දිගා කරගන්නේ, වගා තුලා කරගන්නේ චේතනාවල ස්වභාවය එහෙමයි.
සංඥාව නම් අපි පිරිසිදුව තියාගන්න. හැබැයි ඉතින් අකුසල සංඥාවත් සංඥාව හැටි අකුසල සංඥාව හැටියටම දකින්න. කුසල සංඥාවත් කුසල සංඥාව හැටියට දකින්න. ඒක හේතුඵල ධමයක් හැටියට දකින්න. ඒ සංඥා ඇති කරගන්නේ වගාදිගා කරගන්නේ. අපි සාමාන්‍ය අකුසල සංඥාව බැහැර කරගෙන තියෙනවා. නමුත් අකුසල සංඥාව ධර්මතාවයක් හැටියට පිළිගන්න. ඒකයි. බාර ගන්න. සාමාන්‍ය විවහාර කිරීමක් නැහැ. චේතනාව නැත්නම් සංකාරය කියලා අපි ඒකට කියන්නේ. කුසල චේතනාව හේතුඵලයක් හැටියට පිළිගන්නෝ, බාර ගන්නෝ. හැබැයි විවහාර කිරීමක් නැහැ. එහෙමයි ඒකේ ස්වභාවය. ඉතින් ওই විදිහට චේතනා තමයි ඔය සංකාර කියලා කියන්නේ. සංඥා සංකාර ස්කන්ධ. හේදනා සංඥා සංකාර ස්කන්ධ. ඊළඟට විඥාන විඥානන ලක්ෂණේ විශේෂයෙන් දැන අවබෝධ කරගන්නා වූ ලක්ෂණේ. ඒක ඉතින් මේ අර මේ නාම රූපයේ ඇසුරෙන් මතුවලා එන එක. නාම රූප පත්‍ය විඥාන. ඒකත් අපි ධර්මතාවයක් හැටියට දකිමු. මේ නාමයන් රූපයන් සම්බන්ධ වුණාම ඉතින් විඥානය ඒ තුලින් මතුවලා එනවා. අර තිරයයි තෙලුයි පහනයි ගින්දරයි වාතයයි නිසා පහන් දැල්ල කියලා එකක් මතුවලා එනවා වගේ. ඉතින් මේ නාම රූප පත්‍ය විඥාන අපි ධර්මතාවයක් හැටියට දකිමු. නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ. ඊට පස්සේ යම් වෙලාවක නාම රූපේ බිඳ වැටේද විඥානයත් බිඳ වැටිලා. ඊට වැඩිය දෙයක් නෑ මේක. හැබැයි ඉතින් අපි මේ කතා කරන තරම් සරලව මේක දැක ගන්න සහ පිළිගන්න සහ විවහාර කරන්න නම් බැරි වෙයි. මේක ටිකක් ගැඹුරු කාරණා. පංචස්කන්ධා මේ කන්දපබ්බේදී දුක්ඛ සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඇයි මේක දුක්ඛ සත්‍යයට දැම්මේ? මේ කන්ද පහ පංචස්කන්ධ ඒ රූපකන්ද බලන්න අපි ටිකක් අමාරුවෙන් දරාගෙන සිටිනවනේ. අමාරුවෙන් මේක අපි නඩත්තු කරගෙන යන්නේ. කවුද කියන්නේ රූපකන්දේ පහසුවෙන් නඩත්තු කරනවා කිය. අමාරුවෙන් නමුත් තල්ලු කරන් යනවා. ශරීරයේ පැවැත්මට අපි ළඟ තියෙන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු දුක්ඛ දරා සිටිනවා, පරිහරණය කරනවා. නමුත් දුෂ්කර පහසු නැහැ. අපිට පොඩි වින්දනයන් තියෙනවා නැතුව නෙමෙයි. බුදුරජාණන් සුඛ වේදනා කියලා එක ප්‍රතික්ෂේප කරලා නැහැනේ. තියෙනවා. නමුත් මේකේ තියෙන්නේ අමාරුවෙන් දරා සිටීමක්, දුක්ඛ ස්වභාවයක් තියෙනවා. ඒකයි මේ දුක්ඛ සත්‍යයට මේව ඇතුල් කරලා තියෙන්නේ. ඒකයි වේදනාව. ඉතින් සුඛ වේදනාව කියලා මේක පොඩි වින්දනීය පක්ෂයක් තිබුණාට සුඛ වේදනාවක් ලබන්න පවා යම්කිසි දුෂ්කර කාර්යයක් කරන්න වෙනවනේ. එහෙනම් වේදනාවෙත් තියෙන්නේ අමාරුවෙන් දරා සිටින ගතිය. දුක්ඛ ගතියක් වේදනාවෙත් තියෙනවා. සංඥා ඇති කරගන්න, සංඥා පවත්ව ගන්න නේ. මොකක් හරි ඉගෙනගත් එක මතක තියාගන්න. කොච්චර අපි මහන්සි වෙනවද බලන්න. මේ ධර්මයේ උනත් ධර්මයේ ඉගෙන ගන්න, ධර්මයේ මතක තියාගන්න, ධම්ම සංඥාවට අමාරු වෙන්නේ දරා සිටින්න. එහෙනම් ඒක තමයි ස්වરૂපය. දුක්ඛ සංකාර ඔය සිටිවිලි වචන ක්‍රියා ඊට අදාළ සිටිවිලි අමාරුවෙන් දරා සිටිනවා. දැන් අපි යමක් කියන්න හිතාගෙන ඉන්නෝ කියාගන්න විදිහක් නැහැ. දැන් කියන්න හිතාගෙන ඉන්නවා කියන්නේ වචී සංඛාරයනේ. කියාගන්න විදිහක් නැහැ. කරන්න හිතාගෙන ඉන්නෝ කරගන්න විදිහක් නැහැ. හොඳට බලන්න. මෙතන අමාරුවෙන් දරා සිටින ගතියක් නැද්ද කියලා? සිතිවිල්ල තියෙනවා. ඒක අමාරුවෙන් දරා සිටිනවා. සමහර සිතිවිලි අපිට ඕන අනේ මේ සිතිවිල්ල මේ අදහස නැති වෙනවා නම් කොච්චර හොඳද, මේ හිතවිල්ල කොච්චරවත් හිතට එනවා කියලා. අමාරුවෙන් නම් දරා සිටිනවා. ඊට පස්සේ සමහර දෙයක් කියන්න හිතාගෙන ඉන්නවා, කියන්න හිතෙනවා, කියාගන්න විදිහක් නෑ.
සමහර ඒවා කරන්න හිතෙනව කරගන්න විදිහක් නැහැ. මේ කරන්න හිතෙන බව කියන්න හිතෙන බව අමාරුවෙන් දරා සිටින ලක්ෂණේ තියෙනව නේද? දුක්ඛ ලක්ෂණේ තියෙන. සංකාරවල. විඥානෙත් එහෙම. විඥානේ මෙල්ල කරන්න බෑ. අපි අකමැති දේ කරනවා, අකමැති දෙයට පනිනවා. මේ ලක්ෂණේ තියෙනවනේ විඥානේ. ඉතින් විඥානයත් එහෙමයි. සුමට නැහැ. දුක්ඛ ලක්ෂණේ තියෙන. ඉතින් ওই විදිහට මේ පංචස්කන්ධ ධර්මතා හැටියට දැක්කොත් මේකට උපාදාන වෙන්නේ නැහැ. කතමේච වික්ඛවේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංචස්කන්ධා දුක්ඛ කියන්නේ නැතුව පංච උපාදානස්කන්ධා දුක්ඛ කිව්වේ ඒක. රූපස්කන්ධේ උපාදාන කරොත් ධර්මතාවක් හැටියට නොදැක්කොත්, වේදනාකන්ධ උපාදාන කෙරුවොත් ධර්මතාව හැටියට නොදැක්කොත්, සංඥාකන්ධ උපාදාන කෙරුවොත් ධර්මතාවක් හැටියට නොදැක්කොත්, සංකාරකන්ධ උපාදාන කෙරුවොත් ධර්මතාවක් හැටියට නොදැක්කොත්, විඥානකන්ධ උපාදාන කෙරුවොත් ධර්මතාවක් හැටියට නොදැක්කොත්, එහෙනම් දුක්ඛ. මේකෙදි හුඟක්ම මේ අර දුක්ඛ දුක්ඛයට වැඩි ස්වභාවික දුෂ්කරතාවයට වඩා උපාදානයෙන් ඇති වෙන්නේ සංකාර දුක්ඛයක්. අපි හදාගන්න දුක් කියලා කොටහක් තියෙනවනේ. හදාගන්න දුෂ්කරතා සහ ස්වභාවික දුෂ්කරතා කියලා මේ දුක දෙකට බෙදෙනවා. දැන් මේ ස්වභාවික දුක්ඛය පරිඤ්ඤය පිළිසිඳ දැනගන්න ඕනේ. ඒකයි බුදුජානනාංශයේ විදිහට දැක්ක. අන්තිමට ඔය සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන තැන එතන ඉදිරිපත් වෙන්නේ උපාදාන දුක්ඛය. උපාදාන දුක්ඛය කියලා කියන්නේ අල්ල බදාගත්තොත් ඇති වෙන දුක. ස්වභාවික දේ මම කියලා මගේ කියලා මට ඕන හැටියට පවත්වන්න ඕනේ කියලා ඒක අල්ලගත්තොත් ඒක බදාගත්තොත් එතන ඉඳලා එතෙක් නොතිබුණු දුකක් සකස් කරගත්ත වෙනවා. ඒක නිසා ඒකට කියන්නේ සංඛාර දුක්ඛ කියලා. හදාගන්න දුක්, සකස් කරගන්න දුක් කියලා කියන්නේ. ගම්මු කියන්නේ ඇදගෙන නානවා කියලා. ඒකට. අහක යන නයි ඔඩොක් වේදා ගන්නවා කියලා. ඒ අවිද්‍යාව, ඒ තණ්හාව, ඒ මෝඩකම නිසා කඳු පහ අහක යන නයි. ඇයි අපි ඒවට තණ්හා කරන්නේ? ඇයි මාන කරන්නේ? ඇයි දික්ටි කරන්නේ? ඒකට තමයි මේ ඔඩොක්කු වේදා ගන්නවා කියලා කියන්නේ, සාක්කු වේදා ගන්නවා කියලා. තමන්ගේ account එකට දා ගන්නවා, ගිණුමට දා ගන්නවා කියලා. ඕනේ නෑ. මේව එහෙම යන්න අරිනවා. හොඳයි, ඔය අපි මහා සතිපට්ඨාන දේශනාවේ දුක්ඛ සත්‍ය කොටසට අවධානය යොමු කළේ. ඉතින් අපි ටිකක් සාකච්ඡා දෙකකට වගේ අපිට යන්න සිද්ධ වුණා. මම හිතනවා ඒක නරක නැහැ. මේවා දැන් අපි ධර්මතා හැටියට තේරුම් ගන්න. දැන් අපිට මේවායිදී චතුපටි සම්බිදාව තියෙන්න ඕන. සිව්පිලිසිඹියාව. ඒවා මේ සිව්පිලිසිඹියාව තියෙන්නේ රාතන් වහන්සේලාටයි තියෙන්නේ කියලා වැඳ වැඳ ඉන්න නෙමෙයි. සිව්පිලිසිඹියාව තියෙන්නේ මේ ධර්ම මාර්ගයේ ආර්ය ප්‍රතිපදාව යන ඇත්තන්ට ඇති කරගන්න තියෙන එකක් ඒක. අපි හැමෝටම තියෙනවා. ධම්ම අත්ත නිරුක්ති පටිභාන. පංචස්කන්ධයේ මේ පංචස්කන්ධ ධර්මතාවය. ඒ ධර්මතා තේරෙන්න ඕන. ඊට පස්සේ අර්ථය තේරෙන්න ඕන. වෝහාරාර්ථයයි ධර්මාර්ථයයි කියන දෙක. අත්පටිසම්භිදාව කියලා කියන්නේ. නිරුක්තිය කියන්නේ මේක ඉතින් කියනවා නම් ලියනවා නම් තමයි නිරුක්තිය හුඟක්ම වුමනා වෙන්නේ. භාෂා ප්‍රයෝගය, භාෂාත්මක ඉදිරිපත් කිරීම තමයි නිරුක්ති කියලා කියන්නේ. ඒක ඉතින් අත්‍යවශ්‍යම නෑ. නමුත් අපි සාමාන්‍යයෙන් මේ තේරුම් ගැනීමේදී කාටවත් නොකියුවත් අපි ටිකක් මේ මනසින් තේරුම් ගැනීමේදී භාෂාව අපිට උපකාරී වෙනවා. ඒක නිසා නිරුක්ති පටිසම්භිදානේ තියෙනවා. පටිසම්භිදාව. අන්තිමට මේ ඔක්කොම හරහා ගිහිල්ලා අපිට මේ ධර්මතා පිළිබඳ දැන ගැනීමක්, දැක ගැනීමක්
ජානාමි පස්සාමි තතේව ඒතං කියන தത്വයට අපිපත් වෙනවා. මම ඒ දේ ඒ තියෙන විදිහට ඒ පවතින විදිහට ඒක හැබෑ தത്വේ මන් දන්නවා සහ මන් දකිනවා මා තුලින්ම දකිනවා. ජානාමි පස්සාමි තතේව ඒතං. ඒක ඒ තියෙන විදිහටම ඒක ඇති තතු මම මා තුලින් දකිනවා. ඒක තමයි පටිසම්භිදා පටිභාන පටිසම්භිදා කිව්වේ ඒක. මේ தত্ত্বය අපි ඇති කරගන්න ඕන. මේ අන්තිමට මේ අපි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ පුරාගෙන පුහුණු කරගෙන ඇවිල්ලා අපි එන්නේ එතෙන්ට. මේ මට්ටමට එන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් හොඳයි අපේ මේ සම්මන්ත්‍රණ සාකච්ඡාව මේ දහම් හමුවේ සඳහා අදට මම මගේ කරුණු පැහැදිලි කිරීම සත්‍යපබ්බේ දුක්ඛ සත්‍ය පිළිබඳ සාකච්ඡාව අභියෝතකින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ සාකච්ඡාවට අපි සමුදය සත්‍යය තමයි මේ කිට්ටු කරගන්නේ. මේ විදිහට අපිට සමහර විට සාකච්ඡා තව 3ක් විතර කරන්න වේවි මේ චතුරාර්ය සත්‍ය නැත්නම් සත්‍යපබ්බේ නිමා කරන්න. හොඳයි අපි දුක්ඛ සත්‍ය පිළිබඳව කළ සාකච්ඡාව ඔහොම නිමා කරලා වෙනද වගේම අපි අපේ කල්යාණ මිත්‍රයන්ට ආරාධනා කරනවා මේ පිළිබඳව අත්දැකීම් බෙදා හදා ගන්න. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මේ සඳහා ඉතිරි කාලය ගත කරමු කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මම මේ මෑත කාලයේ ධර්මදේශනා වෙනස් ස්වාමීන් වහන්සේලාගේ ධර්මදේශනා කීපයකට ඇවුම්කන් දීලා තියෙනවා. ඒකෙදි මම කියන දේ හරියට මං තේරුම් ගත්තා නම් ඒකෙන් කියුනේ ස්වාමීන් වහන්සේ දැන් මට බාහිරෙන් රූපයක් හම්බ වෙන තැනම මම මුලා වෙලා ඉවරයි කියන අදහසක් තමයි ආවේ. මට හිතෙන්නේ ඒ අදහස කියන්නේ ඇත්තේ මජ්ජේ සූත්‍රයේ තියෙනවනේ ස්වාමීන් වහන්සේ අර අජ්ජත් ඒකාන්තයක් බහිද්දා අනිත්‍යන්තය විඥානය මජ්ජේ කියලා මට හිතෙනවා ඒකෙන් වෙන්න ඇති ඒ ස්වාමීන් වහන්සේලා එක කියන්නේ නැත්තේ කියලා. හැබැයි මට මේ සතිපට්ඨාන සූත්‍රයේ තුල ඒ වගේ හැඟීමක් ආවේ නැහැ. පොඩ්ඩක් අනේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? තෙරුවන් සරණයි. ඔව් එතන මෙහෙමයි. මේ මජ්ජේ සූත්‍රයේදී කියන කාරණේ අපි ගත්තොත් අර තණ්හා සිබ්බනි මේ හුඟක් වෙලාවට තණ්හාවනේ මෙතන මැද කාරණේ හැටියට අර එකතු වුණු ස්වාමීන් වහන්සේලාත් බුදු පියාණන් වහන්සේත් ඒව අනුමත කෙරුවනේ අර අනිත් ස්වාමීන් වහන්සේලාගේ මේ අදහස්. එතකොට මේ හැබැයි ඔබතුමා කියන විදිහට රූපයක් දකින විටම ඒක උපාදාන කරගන්නේ පිළිබඳව තණ්හාමාන දිට්ඨිය ඇති කරගන්නේ අර අවිද්‍යාව ඇති කල්ලි තණ්හාව ඇති කල්ලි වෙන දෙයක් ඒක. එහෙම නැතුව මේ රූප ධර්ම දකින මොහොතේම අහන මොහොතේම විඳින මොහොතේම ඒ ස්වභාවික සංසිද්ධිය වෙද්දී ඒක එහෙමම වෙනවයි කිව්වොත් ඒක නිත්‍ය සංඥාවකට වැටෙනවනේ. නිත්‍ය දෙයක් වෙනවනේ. එහෙම නිත්‍ය දෙයක් නෙමෙයි. මේක තණ්හාව ඇති කල්ලි අවිජ්ජා පත්‍ය අවිද්‍යාව ඇති කල්ලි වෙන දෙයක් ඒ කියන්නේ. ඒ මජ්ජේ සූත්‍රයේදී අනිත් ස්වාමීන් වහන්සේලා කියන්නේ ඒ කාරණේ. ඉතින් අවිද්‍යාව ඇති කල්ලි තණ්හාව ඇති කල්හි රූපේ දැක්කම රූප උපාදානය, වේදනාව විඳම වේදනා උපාදානය, සංඥාව ඇති වුණාම සංඥා උපාදානය, සංකාරය වුණාම සංකාර උපාදානය, විඥානය මේ විඥානණය වුණාම විඥාන උපාදානය වෙන්න පුළුවන් අවිද්‍යා තණ්හා ඇති කල්හි. ඒ අවිද්‍යා තණ්හා නැති කල්හි ඒක වෙන්නේ නැහැ. ඉතින් අපි බලන්නේ අපි තුල මේ ස්කන්ධ ධර්මයන් උපාදාන බවට පත් වෙනවද? එහෙම වෙනවා නම් අපිට එතන ඔප්පු වෙනවා අපි ළඟ මේ අවිද්‍යා තණ්හා තියෙනවා කියලා. මේවා පිරිසිඳ දැකලා නැහැ. මොනවද මේ ස්කන්ධ ධර්ම? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධයන් ගොඩ ගැනීමට හේතු වෙන නාම රූප ධර්ම අපි පිරිසිඳ දැකලා නැහැ. ඒකයි අපි මේ ධර්මතාවය මතුවෙනකොටම අල්ලන්නේ, මතුවෙනකොටම බදන්නේ, මතුවෙනකොටම ගැටෙන්නේ, මතුවෙනකොටම මුලා වෙන්නේ මේ ධර්මතාව පිළිසිඳ දැකලා නැහැ. එහෙනම්
අපි මේ ධර්මතා පිරිසිඳ දකින්න ඕන. දකින්න අර අවිද්‍යාව මේ නාම රූප ධර්මතා පිළිබඳ අවිද්‍යාව ගිලිහිලා යන. අවිද්‍යාව ගිලිහුණාම මේ නාම රූප ධර්මයේ මතු වුණාට උපාදාන කරන්නේ මේක අල්ලන්නේ බදන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ. මොකද අල්ලන්න බදන්න ගැටෙන්න මුලා වෙන්න හේතු වෙන්නේ ස්කන්ධ ධර්මයේ නෙමෙයි. රූපේවත් වේදනාවත් සංඥාවත් සංකාරයවත් විඥානයවත් නෙමෙයි. අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යාව තණ්හා ඇතිකල්හි මේ ස්කන්ධය උපාදාන කරනවා. අවිද්‍යාව තණ්හා නැතිකල්හි ස්කන්ධය උපාදාන කරන්නේ නැහැ. ඒක නිසා මේ ස්කන්ධ ධර්මවල හෝ ස්කන්ධ ගොඩනගන නාම රූප ධර්මවල කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒවා ධර්මතා. තේරුණා ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාව වුණාට පස්සේ වහන්සේ එක්කම විනාඩි 5ක් විතර කතා කරන්න පුළුවන් වෙයිද? මම ගන්නම් ඔබතුමාට. හරි ස්වාමීන් වහන්සේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පිං තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මම හිතුවේ මේ 11 ආකාරය භාවනාවෙන් විතරයි කියලා බලන්න ඕන. ඉතින් මම සමහරක ඒවා මට තේරුන්නේ නැහැ. ස්වාමීන් වහන්සේට හුඟා පිං සිද්ධ වෙනවා වෙනම ලෝකෙක ඉඳලා මම මේක ඇහුවා වගේ අහගත්තේ ස්වාමීන් වහන්සේ. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් නමකට මම කිව්වහම මම භාවනා කරනකොට හුස්ම නහය ළඟ වගේ තියෙනවා සමහරක් වෙලාවට දුර තියෙනවා. උකට තමයි යන් දුරේ සම්තිකේවා කිව්වා. එහෙම කිව්වා. හැබැයි මම පොඩි නෝට් එකක් කියවලා ආවම මේ 11 ආකාරය ගැන කියන්නේ කියලා ඒ ස්වාමීන් වහන්සේලාටත් මතක නැති වෙනවද කොහෙද? ඒ නිසා මගේ පළවෙනි සැරේට ස්වාමීන් වහන්සේ මේක තෝරලා දුන්නා. හරිම වටිනවා. ස්වාමීන් වහන්සේට নমස්කාර කරමි. ස්වාමීන් වහන්සේ පින් සිද්ධ වේවා. හොඳයි. අවසරයි මේ සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේගේ විශේෂ ධර්ම අවබෝධයක් වශයෙන් මෙතෙක්කල් මේ සිව්පිලිසිඹියා රහතන් වහන්සේගේ தත්ත්වය දැන අසා තිබුණා. වහන්සේ දේශනා කරන මේ වටිනා ධර්මයේ අහනකොට ඒක ඒ තරම් ගැඹුරක් නැතිව වහන්සේ මේ පංච උපාදානස්කන්ධයෙන් මිදිලා තමන්ගේ මේ මිදීමමයි මේ අර්ථවත් தත්ත්වය කියලා ස්වාමීන් වහන්සේ මට වැටහුණේ. ඔව් ඒක අර සතරාකාර කුසලතාවක් සිව්පිලිසිඹියා කියලා කියන්නේ. ඒකේ සමහර විට ඔය සමහර ඇත්තන්ට නිරුක්ති මේ පටිසම්භිදාව නැහැ. ඒක නැති උනායි කියලා මේ නිවනට බාධාවක් නැහැ මේවා. ඇත්ත වශයෙන්ම මේ අපි අර විශේෂයෙන් නිරුක්ති පටිසම්භිදාව මේ පසේ බුදුරු වෙන්නේ නිරුක්ති පටිසම්භිදාව නැති අයනේ. ඒගොල්ලෝ මේක අවබෝධ කරගෙන හිටියට මේක භාෂා ප්‍රයෝගයක් හරහා භාෂා ප්‍රයෝගයෙන් ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. සමහර ඇත්තෝ දැන් අපි වුණත් හොඳට බලන්න සමහර දේවල් අපිට අවබෝධ වෙලා තිබ්බට මේක කියාගන්න අමාරුයි. මේක ඉදිරිපත් කරන්න අමාරුයි. ඉදිරිපත් කෙරුවට අනිත් එක්කෙනාට තේරෙන්නේ නැහැ. අපිට වෙලා තියෙන දේ, අපි අත්දකින දේ, අත්විඳින දේ. හැබැයි ඒක නිවනට බාධාවක් නෙමෙයි. නිරුක්ති පටිසම්භිදාව නැහැයි කියන එක. ඒක තිබ්බොත් හොඳයි කියනවා මිසක මේක නිවනට අත්‍යවශ්‍ය දෙයක් හැටියට සැලකන්නේ නැහැ. සිව්පිලිසිඹියාවෙන් හතරම තිබීම. ඉතින් ධර්මකාරණේ වැටහෙනෝ, අර්ථය වැටහෙනෝ, නිරුක්තිය සමහර විට නැති වෙන්න පුළුවන්, පටිභාණේ තියෙනවා. ඉතින් මේ හතර තියෙනවා නම් හුඟක් හොඳයි තියෙනවා නම්. ඉතින් ඒක අපිට ආධාර වෙනවා හතරම තියෙනවා නම්. ඉතින් සමහර අය හතර නැහැ. නැති නිසා තමයි චතුපටිසම්භිදාව නැති අය හැටියට සමහර විට සලකලා තියෙන්නේ. විශේෂයෙන් ඔතන අත්‍යවශ්‍ය නොවන දේ නිරුක්තිය. නිරුක්ති පටිසම්භිදාව
අවශ්‍ය වෙන්නේ මේක අපිට මේ තවත් කෙනෙකුට සංනිවේදනය කරන්න ගියාම, කියලා දෙන්න ගියාම, තේරුම් කරලා දෙන්න ගියාම, වටහලා දෙන්න ගියාම තමයි ඒක අවශ්‍ය වෙන්නේ. ඉතින් සමහර ඇත්තෝ මේ කියන්නේ යන්නේ නැහැ. කියන්නේ යන්නේ නැත්තේ මොකද? ඒ ඇත්තන්ට වැටහෙනෝ මේක මේ නිරුක්තියට දාන්න නැත්නම් භාෂා ප්‍රයෝගයකින් ඉදිරිපත් කිරීම අපහසුයි කියලා. එතකොට නිශ්ශබ්ද වෙලා නිකන්. සමහර බුදුජන් වහන්සේගේ කාලේ හිටියන ස්වාමීන් වහන්සේලා බණ කීම ප්‍රතික්ෂේප කරා. මහාකාශ වහන්දුර පවා සමහර වෙලාවට බුදුහාමුදුර ආරාධනා කරා මේ ආකාශ මේ අනිත් ඇත්තන්ට මේ බණ ටිකක් කියන්නකො මේ ධර්ම ප්‍රතිපදාවේ යන ඇත්තන්ට මේ කියලා දෙන්න මේවා ටිකක් මහාකාශපට මේවා තේරෙනවා කියලා. හරි අමාරුවෙන් ආනන්ද හාමුදුරුව පවා නිකන් ඇදගෙන වගේ යන්නේ. මහාකාශ වහන්දුර බණ කියන්නේ මේ අකමැත්තෙන් කියන්නේ එතන කියන්නේ අර බණ අහන අය කෙරෙහි හරි ලෝක සත්‍යය කෙරෙහි අකරුණාවක් නෙවෙයි. නමුත් දැන් නිරුක්ති දෝෂේ නිරුක්ති ගැටලුව යැත්ත දකින්න මේක භාෂා ප්‍රයෝගය. ඉතින් ඊට පස්සේ සමහරු මේක වරද්දලා ගන්න ඕනේ. මේ නිරුක්තිය ගැටලුනේ දැනුත් ඔය සමහර අය ධර්මකාරණා වරද්දගන්නේ. නිරුක්තිය අර අපි භාෂාවෙන් තමයි තේරුම් ගන්නෙ. ඒකට කියන්නේත් භාෂාවෙන් තේරුම් ගන්නෙත් භාෂාවෙන්. ඒක තමයි නිරුක්ති පටිසම්භිදාව කියලා කියන්නේ. දෙකම ඉතින් පටලැවෙන්න ඉඩ තියෙනවනේ. ඒක නිසා සමහර ඇත්තෝ නිශ්ශබ්දව ඉන්නවා. මේක කියලා වැඩක් නැහැ කියලා තේරෙන්නේ නැහැ මේක කිව්වට කියලා එහෙම නිකන් එනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදතම් පවරෝ මනුජේසුනේ. ඒ මානවයා අතර ඉදපු මේ නිරුක්තිය ඊටාම විශිෂ්ට ආකාරයෙන් භාවිතා කරන්න පුළුවන් අය අතරේ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ කෙනා. ඒ උන්වහන්සේ නිරුක්තිය අගය කරා. හැබැයි මේ කියන කොටත් කිව්ව ඔය පළවෙනි රහත් 69 පිටත් කරනකොටම දේශේත බික්කවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කියලා වචනයක් එතන පාවිච්චි කරා. අර්ථ සාත්තං අර්ථ සහිත වෙන්න ඕන, සබ්බ්‍යංජනං කියලා කියන්නේ භාෂාත්මකව නිවැරදි වෙන්න ඕන කියලා. මොකද අනිත් මිනිස්සයා මේක තේරුම් ගන්නේ අතින් පයින් අෂ්ට සංඥාවෙන් නෙමෙයි. එතකොට භාෂාත්මකව ඉදිරිපත් කරද්දී සබ්බ්‍යංජනං වෙන්න ඕන. ඒකම තමයි නිරුක්ති පටිසම්භිදාව කියලා කියන්නේ. ඒ කියන පුද්ගලයාට ඒක භාෂාවෙන් ඉදිරිපත් කිරීමේ කුසලතාවයේ හැකියාව තියෙනවා. සංකල්ප වචන සමාන වචන ඉදිරිපත් කරලා පරියාය ක්‍රම වලින් ඉදිරිපත් කරලා කීමේ හැකියාව තියෙනවා. ඒක නිසා සිව්පිලිසිඹියාව නිවනට බාධාවක් වෙන්නේ නැහැ. ඒක ඉතින් ධර්මය ඉදිරිපත් කිරීමට අපිට උපකාරී වෙන යම්කිසි අතිරේක කුසලතා ටිකක් හැටියට තියාගත්තම ප්‍රමාණවත්. එහෙමයි සයන්හන්ස වහන්සේට ගොඩාක් කුසල් හොඳින් අවබෝධ වුණා. ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලා ඉන්නවද? තමා රහත් වෙලා නෑ කියලා හිතන ස්වාමීන් වහන්සේලාත් රහත් වුණාට නෑ එහෙම කෙනෙක් නෑ. මේ විමුක්තස්ස විමුක්තമിതി ඥානං හෝති. මේක මේ නොදැක වෙන දෙයක් නෙමෙයි. දැනගෙන දැකගෙන සිද්ධ වෙන දෙයක්. ඒක මේ රහත් වූ හැම කෙනෙක්ම Taman රහත් බව පැහැදිලිවම දන්නවා. ඒ කියන්නේ දැන් අපි සිහිය පිහිටෙව්වොත් අපි රහතන් වහන්සේ ඔහොම අපි පැත්තක තියමු ටික වෙලාවකට අපි ගැන කල්පනා කරමු. අපි දැන් මේ සතිපට්ඨානයට ගිහිල්ලා සිහිනුවන උපද්දවෙන් පස්සේ දැන් අපි ඔය ධම්මානුපස්සනාවේ මුල් පබ්බේ මතකයිනේ නීවරණ පබ්බේ සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්ද උපාදෝ හෝති තංච පජානාති යතාච උප්පන්නස්ස කාමච්ඡන්ද පහානං හෝති තංච පජානාති යතාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති සිහිය පිහිටෝපු ගමම්ම තමන්ගේ අභ්‍යන්තරයට අජ්ජත්තංවා ඇතුළත සිහිය පිහිටෝපු ඕනම කෙනෙක් තමා තුළ ක්ලේශය ඇතිනම් ඇති බව නැතිනම් නැති බව
යම් නැති ක්ලේශයක් උපදින බව, උපන් ක්ලේශයේ ගෙවෙද්දි ගෙවෙන බව, ගෙවුණු ක්ලේශයේ යලි නූපදිනවා නම් නූපදින මට්ටමටම ගෙවි ඇතනම් ඒ බව මනවින් දන්නවා. රහතන් වහන්සේ කෙනෙක් සතිය නැති කෙනෙක් නෙමෙයි. සිහිනුවන වීර්ය සිහිනුවන විශේෂයෙන් සතිය ඇති කෙනෙක්. සතීන්ද්‍රිය සති බලය ගිහිල්ලා සම්මා සතිය ඇති කෙනෙක් නිසා තමන්ගේ අභ්‍යන්තරයේ සිදුවී තිබෙන දේ මනවින් දන්නා කෙනෙක්. ඒක නිසා රහත් භාවයේ රහත් නම් දන්නවා. නොරහත් නම් ඒත් දන්නවා සතිය පිහිටවපු කෙනා. ඉතින් රහත් වෙන්නේ සතිය උපරිම වශයෙන් පිහිටවපු කෙනානේ. එහෙනම් තමන්ගේ රහත් බව තමන් දන්නවා. සිත වේවා ස්වාමීන් වහන්සේ. හොඳයි අපිට වෙනත් කතා බහ කළ යුතු දෙයක් නැතිනම් අපි දහම් හමුව නිමා කරමු. එතකොට අපි මේ වන විට මේ සතිමත් බව වැඩි වීම නමින් තේමා කරගෙන අපි මහා සතිපට්ඨාන දේශනාව ගුරු උපදේශය හැටියට තියාගෙන කරගෙන යන මේ දහම් හමුව භාවනාවට අත්වලක් මේ අපි සපය ගන්නෙ. ඉතින් අපි මේ වෙනකොට ධම්මානුපස්සනාවට ඇවිදින් ධම්මානුපස්සනාවෙත් අවසාන පබ්බේ සත්‍ය පබ්බේට ආවා. එහි චතුසත්‍යයෙන් අපි දුක්ඛ සත්‍ය පිළිබඳව විමසා බැලීමයි අප මේ කලේ. ඉතින් ඊට අදාළ සාකච්ඡා දෙකක් අපි සිද්ධ කරා. ඊළඟ අවස්ථාවේ අපි සමුදය සත්‍ය සමුදය දුකේ හේතුව ධර්මතාවක් හැටියට දකින්න අපි උත්සාහ කරනවා. ඉතින් අපේ දහම් හමුව ඊළඟට පැවැත්වෙන්නේ හෙට නෙවෙයි, නැවතත් අපි අනිද්දා පැවැත්වෙන්නේ අද 19 වෙනිදා යනවා 20 නෙවෙයි 21 වෙනිදා අපි මුණ ගැහෙන්නේ මේ වෙලාවටම. ඉතින් ඒ කාරණෙත් මතක් කරමින් එහෙමනම් අපි අදට අපේ සදහම් හමුව නිමා කරමු. අපේ කාල වේලාවත් ඉතින් වෙනදා වගේම ඉක්මලා තියෙන නිසා වෙනදා වගේම අපේ සදහම් හමුවට එකතු වුණු අපේ ගිහි පැවිදි කල්යාණ මිත්‍ර හැම දෙනාටම අපගේ අප්‍රමාණ ගෞරවය කල්යාණ මිත්‍රත්වයේ පළ කරමින් මේ එකතුවෙන් අපි ලබා ගන්නා වූ මේ ධර්ම අවබෝධය අපි හැම දෙනාටම මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා, උපනිස්සේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් ප්‍රාර්ථනාවෙන් අදත් අපි අපේ සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුවපත් වේවා.